Okay, so today we start the lesson. What we are going to do today is some kind of a revision. So today we are trying to revise what we have discussed so far, the first and second lessons. අපි අද උත්සාහ කරනවා පොඩ්ඩක් අපි මේ දක්වා කතා කරපු පාඩම් වල පොඩි සාරාංශයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ පළවෙනි සහ දෙවෙනි පාඩම සම්බන්ධ. හැබැයි මෙතනදී අපි මේ ගොඩක් අර සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නිකන් අර ප්‍රශ්න උත්තර වගේ ක්‍රමයකින්. So we try to discuss this one something like question and answering, because then we can just find out how your knowledge is. ඉතින් අපි ගොඩක් උත්සාහ කරනවා මේකට පොඩි නිකන් question and answering වගේ session එකකට යන්න. එතකොට අපිට පුළුවන් තමන්ගේ දැනුම පොඩ්ඩක් බලන්න. ඉතින් අපි ටට්ටක් ගාලා මේවට උත්තර ආහා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තුල තියෙන මේ පරිගණකේ කතාව පොඩ්ඩක් කරන්න. මොකද අපි මේ වෙනකොට බොහෝ දලා කතා බහ කරානේ. ඒතර අපිට පුළුවන් මේකේ යම් යම් කරුණු ටිකක් ඉගෙන ගන්න සහ මේවයේ අපිට ප්‍රශ්න වලට උත්තර දෙන්න. කට්ටිය සූදානම්ද? කට්ටිය සූදානම් නේද? මම නම කියලා අහන්නද නැත්නම් එක එක්කෙනා උත්තර මට කියනවද? කොහොමද කැමති? අපි නම් කිය හමුනේ. උත්තර වැඩි ලේසියිනේ. නැත්නම් Tamanට volunteer උත්තර දෙන්න පුළුවන්. What do you like to say? Will I ask the name or you will be volunteer answer? ගොඩක් වෙලාට හොඳයි මයික් එකෙන් උත්තර දෙනවා නම් ඔය chat එක කියවන්න ටික වෙලා යනවනේ. ඒතර ඒක අනිත් කට්ටියටත් උත්තර අහගන්න පුළුවන්. එතකොට මම ප්‍රශ්නේ අහම ටක් ගාලා අත උස්සන්න. දන්න කට්ටිය අපිට ටක් ගාලා උත්තරයක් කාටද කියලා කියන්න පුළුවන්. නැත්නම් කෙලිම උත්තරේ කිව්වත් කමක් නැහැ. හැබැයි එතනදී ප්‍රශ්නේ තියෙන්නේ මේ සමහරක් කට්ටිය උත්තර නොදීම ඉන්න බෑ. එහෙම බෑ. හැම කෙනෙක්ම උත්තර දෙන්න ඕනේ. යම් කෙනෙක් උත්තර දුන්නේ නැත්නම් මම එතකොට ඒ කට්ටිය ගැන නේද ප්‍රශ්න අහනවා. නැත්නම් chat එකෙන් අයින් කළා දෙන්නේ. ක්ලාස් එකෙන් අයින් කළා එතකොට උත්තර දෙන්න නේද? කොහොමවත් බෑනේ. අයින් කරාම නේද? එහෙම හොඳයිනේ. Okay. So we start a little bit about computer history. අපි පටන් ගමු පරිගණක අතීතය සම්බන්ධයෙන් පුංචි කාරණා ටිකක්. So we are starting with the computer history. So we are talking a particular person called John Napier. John Napier. He's a Scotland nation. Yeah, Scotland ජාතිකයෙක්. මෙයා හොයාගන්නවා පුංචි සංකල්පයක්. He is identifying, inventing a particular concept to the world. මොකක්ද මෙයා හොයාගත්ත සංකල්පය? ඔව් ඉක්මනින් කියන්න බලන්න කවුරු හරි කෙනෙක්. ලඝු කණක සිද්ධාන්තය. ලඝු කණක සිද්ධාන්තය. Very good. So John Napier invented the logarithm concept. මෙයා හදනවා මේක ආශ්‍රයෙන් තව පුංචි උපකරණයක් වගේ දෙයක්. උපකරණයක් නෙමෙයි අතරම යම්කිසි දෙයක් හදනවා. උපකරණයක් අපිට කියන්න පුළුවන්. It is not a specially tool, but we can treat it as a tool. එයා මොකක්ද හදන උපකරණය උපාංගය? Napier bones. Napier's bone. එයා නිර්මාණය කරනවා මොකක්ද? Napier's bone කියන එක. Very good. Then we are finding a great mathematician called Blaise Pascal. අපිට හම්බ වෙනවා විශේෂ ගණිතඥයෙක් Blaise Pascal කියන පුද්ගලයා. මෙයා තමයි නිර්මාණය කරන්නේ ලෝකයේ ප්‍රථම යාන්ත්‍රික ගණක යන්ත්‍රය. He is the one who invented the world first mechanical calculator. මොකද්ද පුතේද මේකේ නම? Pascaline. නැත්නම් මේකට කියනවා Pascal's adding machine කියලා. Pascalගේ ආකලන යන්ත්‍රය කියලා. When you look at the Pascaline can do only limited calculations. Pascaline කරන්න පුළුවන් සීමිත ගණිත කර්ම ටිකක් විතරයි. මොනවද මේකට කරන්න පුළුවන් වෙච්ච ගණිත කර්ම? එකතු කිරීම සහ අඩු කිරීම ගුණ කිරීම. Very good. Addition and subtraction. එයාට කරන්න පුළුවන් උනේ එකතු කිරීම සහ අඩු කිරීම පමණයි. Then we are coming to a person who developed the Pascaline and made a particular device. So one person improved the Pascaline and developed another machine. Who is that person? What that device is? යම් කිසි පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. එයා මේ Pascaline දියුණු කරලා එකතු කිරීම අඩු කිරීම වගේම වැඩි කිරීම සහ බෙදීම කරන යන්ත්‍රයක් හදනවා. මේ යන්ත්‍රේ නම මොකද්ද? මේ පුද්ගලයා කවුද? Gottfried Wilhelm von Leibniz. Okay. Yeah, right. He's the Gottfried Wilhelm von Leibniz.
he made the step record. එයා හදනවා step record කරන යන්ත්‍රය. ඒකෙන් අපිට එකතු කිරීම අඩු කිරීම වගේම වැඩි කිරීම බෙදීමත් කරන්න පුළුවන්. ඒ අපිට හම්බ වෙනවා ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිකයෙක් මෙයා තමයි වර්තමානයේ පියා වශයෙන් සලකන්නේ. වර්තමානයේ පරිගණකයේ පියා. We are finding an Englishman. He is treated as the world computer father of the computing. මෙයා කවුද? Charles Babbage. මෙයා හදන යන්ත්‍ර දෙකක්. He made two machines. What are those two machines? අවතල යන්ත්‍රයයි විශ්ලේෂක යන්ත්‍රයයි. Very good. අවකල යන්ත්‍රය. අවකල යන්ත්‍ර ඉංග්‍රීසියෙන් කියනවා difference engine and next one analytical engine. Analytical engine. Okay. So he made two machines. One is called difference engine, avakala yantraya. Other one called analytical engine, vishleshaka yantraya. So the modern computers are based on the concepts used by Charles Babbage in his analytical engine. वर्तमान පරිගණක නිර්මාණය වෙන්නේ මේ Charles Babbage නිර්මාණය කරපු මේ විශ්ලේෂක යන්ත්‍රයේ මූලික සංකල්ප පාවිච්චි කළා. So what are the basic concepts we had in this analytical machine? මේ විශ්ලේෂක යන්ත්‍රයේ තිබිච්ච මූලික ක්‍රියාකාරකම් හතර මොනවද? Data inputting, processing, outputting, communication. ආදානය, හැකසීම්, ප්‍රතිදානය, ආචාර්ය. Okay. The communication is not there. හතරයි තිබුණා. පළවෙනි එක මොකක්ද? ආදානය, data inputting, දත්ත ආදානය. දෙවෙනි එක processing, සැකසීම, processing. තුන්වෙනි එක outputting, ප්‍රතිදානය, ප්‍රතිදානය. හතරවෙනි එක storage, තැන්පත් කිරීම. ඉතින් මෙන්න මේ ක්‍රියාකාරකම් හතර තමයි අපිට මේ වර්තමාන පරිගණකයට මේකෙන් ගෙනාවේ. ඇත්තටම වර්තමාන පරිගණකයේ මීට අමතරව එකතු වෙනවා තව එක ක්‍රියාකාරකමක්. ඒක මොකක්ද? අnder කියපු. ඔය කියපු communication කියන එක. නැත්නම් සංනිවේදනය කියන එක. ඒතර වර්තමාන පරිගණකයේ මූලික ක්‍රියාකාරකම් පහක් තියෙනවා. මොනවාද මේ ක්‍රියාකාරකම් පහ? ආදානය, input, සකස් කිරීම, process, ප්‍රතිදානය, output, ආචාර්ය, storage, සහ අවසාන කතා කරනවා communication, සංනිවේදනය. ඒතර අද වෙනකොට පරිගණක ලෝකේ ගොඩක් සංවර්ධන වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ සංනිවේදනය කියන එක තුලා තියෙනවා. Today you can see that computers are developed so much, so communication also added to here. ඒ නිසා මම මෙතනින් පොඩ්ඩක් දැන් එළියට ගිහිල්ලා අපි දැන් මේ පරිගණකයේ මූලික නිර්මිසරණ අඳින්නයි යන්නේ. පුතේදී මේක අපිට තනි A4 සයිට් කොලයක ඇඳගත්තොත් මේ පරිගණකයේ ගොඩක් ක්‍රියාකාරකම් තේරුම් ගන්න පුළුවන්. ඔය මූලික ක්‍රියාකාරකම් හතරත් එක්ක. මම චූටි සටහනක් අඳිනවා. මම ගොඩාක් පැහැදිලිව නෙමෙයි අඳින්නේ. හැබැයි Tamanට මේක පුරව ගන්න පුළුවන්. මේක දැන්ට කටුවට ඇඳ ගන්න. පොළ පස්සේ මේක තනි A4 සයිස් කොලයක හදලා chart එකක් වශයෙන් තියාගෙන අපිට ඔක්කොම මේ ගන්න පුළුවන් කවුද? පොත පරිගණකයේ මූලික ක්‍රියාකාරකම් හතර ගැන අපි කතා කරොත් මෙතන දෙන්නේ මොනවද? input, ආදානය, මෙතන තියෙනවා output, ප්‍රතිදානය. මෙතන අපිට හම්බ වෙනවා මේ සැකසීම කියන එක, processing කියන එක. මේ කරන්නේ CPU එකෙන්. මෙතන කියමු storage කියන එක අපිට කියනවා ද්විතීයික ආචාර්ය කියලා secondary storage. දැන් පැහැදිලිවම අඳින්නේ මම කටුචරණක් විතර අඳින්නේ. ඔයගොල්ලෝ මේක සම්පූර්ණ කරගන්න විස්තර දාන්න. එතන මෙන්න මෙතන අපිට හම්බ වෙනවා ප්‍රධාන මතකයේ තියෙන්නේ. අපි දන්නවා මේ තමයි අපේ පරිගණකයේ කොටු සටහන. This is our block diagram of the computer system. අපේ මූලික ක්‍රියාකාර හතරක් එක්කම සම්බන්ධ වෙනවා. ආදානය, input, processing, සකස් කිරීම, output, ප්‍රතිදානය, secondary storage, ද්විතීයික ආචාර්ය. මේ දෙකම අපිට ආචාර්ය වශයෙන් අපි ගන්නේ main memory නේ ප්‍රධාන මතකය, secondary storage ද්විතීයික ආචාර්ය, නැත්නම් secondary memory ද්විතීයික මතකය. මේ දෙකම අපි ගන්නේ ආචාර්ය වශයෙන්. එතන මේක තුල අපි අර communication ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒක පරිගණකයේ අපිට සම්බන්ධ දෙයක්. අපි මේක අතන සටහන් කරනවා
ඔය ඉතින් සටහන් කරන්න ගන්නවා. ඔයාලට සටහන් කරගන්න පුළුවන්. නේ මම සටහන් කරගන්නවා. අපි කියනවා CPU එක සම්බන්ධයෙන් we are talking lot of things about the CPU central processing unit මධ්‍ය සැකසුම එක. මේක ඇතුළේ තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. CPU is made with three basic components. What are those three components? Okay කියන්න. පාලනීකකය මතක තාර්කිකයකය මතක රෙජිස්ටර්. ඔව් අපිට තුනක් හම්බෙනවා. එකක් අපිට මොකද්ද? මතක රෙජිස්ටර්, memory registers. මතක රෙජිස්ටර්, memory registers එක සම හම්බ වෙනවා ALU, arithmetic and logic unit. අංක ගණිතමය හා තාර්කික එක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මොකද්ද? control unit, පාලන එක. Now make a signal line in the gun. You draw the signal lines there. I am not going to fill the signal lines. You can fill the signal lines. अब कथा करने input device संबंधे आदानुपाव संबंधे input devices. What is the basic function of the input devices? आदानुपावंगल प्रधान कार्य මොකක්ද? පරිගණනයකට දත්ත හා උපදේශ ඇතුළු වීම. Oh, අපි මොකද we are inputting data and instructions. Data and instructions are entered to the computer system. අපි කියනවා මොකද්ද? දත්ත සෞදයටවත් කියනවා. බලන්න අපි දැන් අර කතා කරමු ඔක්කොම දේවල් මොකුන් සටහනට අපි ඔබණ්ඩයි යන්නේ. මේ සනතු බලන්න. අපි මේක පාවිච්චි කරනවා ගොඩක් දල ඉගෙන ගන්න. සමහරට මේක අපි කියනවා මයින්ඩ් මැප් කියලා. මානස සිතුවා. This is some kind of a short note. මේක යම් ආකාරයක කෙටසටහනක් අපිට මේක තුලින් ඔක්කොම දා ගන්න පුළුවන්කම තියෙනවා. තේරෙනවනේ? So අපිට මේ තුල ගොඩක් ඒවා ගන්න පුළුවන්. දැන් කියනවා input device උදාහරණ කීපයක්. So there are so many different kind of input devices where we can list down. අපි input device විවිධ ආකාරයෙන් වර්ගීකරණය කරනවා. So we can categorize the input devices in many different ways. So first one is the keyboard. Then we are talking about the අපි හඳුනා ගන්නවා keyboard එක මුලින්ම. ඊට පස්සේ හඳුනා ගන්නවා මේ කියනවා මේ අර නේද? විවිධ දත්ත වැඩ කරන ක්‍රම තියෙනවා. එකක් අපි කියනවා මේ දැකූපාංග pointing device. අපි නම් pointing devices. දැකූපාංග. උදාහරණ කීයක්? ඔය මොනවද දැකූපාංග උදාහරණ තියෙන්නේ? mouse, type pen, තව joystick, තව touch screen, ඔව් touch screen, තව එකක් touchpad, ඔව් පුතේ දුවේ තව track ball එකක් තියෙනවනේ. එහෙනම් අපිට කියත හැකි mouse, මූසිකය, track ball, මාර්ගුලාව, joystick, මෙහෙම යටිය, touch screen, ස්පර්ශක තිරය, ඔන්නන් touchpad, ස්පර්ශ පෑඩය අපිට කොහොමද දාන්න මොනවද මේ point device. දැන් බලන්න අපිට මේක හරහා ගොඩක් ගන්න පුළුවන්. So අපි කියනවා scanners, scanning devices. පරිලෝකක උපාංග. Scanning devices. So අපිට ගන්න හැකි තව තියෙනවනේ. තව වර්ග තියෙනවා. මොනවද? Sound input devices. ශබ්ද ආදාන කරන උපාංග, ශබ්දය ආදාන කරන. බලන්න. ඉතින් අපි මේක කරන්නේ කරා. ඕගොල්ලන්ට දැන් අපි ෂෝට් නෝට් එකක් හදද්දී ඒකේ අර දිග වාක්‍ය ලියන්නේ නැහැ. බලන්න මම මොකද ලියන්නේ? input devices, data and instructions. අපිට මේක බලපුවම පේනවා අපි දත්ත සහ ඇතුළත් කරනවා. මොකද අපි වාක්‍ය ලියන්නේ නැහැ. ඒ වගේම මේ සටහන හදද්දී ඔයගොල්ලෝ පාඩ දෙකක් පාවිච්චි කරනවා. So when you are making this one, you try to use few colors. පාඩ දෙකක් පාවිච්චි කරලා අපිට පැහැදිලිව මේක වෙන් කළ අඳුර ගන්න පුළුවන්. So කොටස් පැහැදිලිව නේද? පාට පෑන් දෙක තුනක් අරගෙන පුළුවන්කමක් තියෙනවා නම් කණි A4 size පොලේක මේක ඇඳගත්තාම අපිට සියලුම කරුණු බලපුවම මතක් වෙනවා. Then look at this one, you can easily remember all these things. මොකද අපි මේ පළවෙනි පාඩමේ කතා කරපු කරුණු වලින් 75ක් විතර අපිට මේ තනි රූපිතර දාන්න පුළුවන්. පොඩ්ඩයි බැලුවා. තේරුණාද? මම කිව්වා මගේ මොළය ඇතුලේ තියෙන්නේ මේ වගේ පුංචි රූපයක්.
If you look at my mind has some kind of a diagram where it lists all these things as graphical symbol. මගේ රූපය වගේ තමයි මගේ මතකයේ තියෙන්නේ. ඒ නිසා අපිට මේ රූපය අඳගන්න පුළුවන් නම් අපිට ගොඩාක් කරුණු පහසෙන් මතක් කරගන්න පුළුවන්. මොකද විභාගයේ වැදගත්නේ මේ කරුණු මතක් කරගන්න කොච්චර වේගෙන් පුළුවන්ද? තවන්න මේක වැඩි ප්‍රශ්න ලියා ගන්න පුළුවන්. ඕන වැඩි ප්‍රශ්න ලියා ගන්න පුළුවන්. හැබැයි මේක තුල පුංචි සටහනක් අපි දා ගන්නවා අපිට අත්‍යවශ්‍ය කරුණු. මොකද මම කිව්වා අපි දැන් ඔය හිස්ටරි ගැන කතා කරානේ. පරිගණක අතීතය සම්බන්ධයෙන්. ඒතර පරිගණක අතීතය සම්බන්ධයෙන් සියලුම දේ පුංචි වගුවකට දා ගන්න පුළුවන්. නේද? අපිට මේ වගුව නිතර නිතර බලලා මතක තියාගන්න පුළුවන්. අපි පුංචි වගුවක් අරගෙන මේ වගුව තුළ තමයි අපි දාගන්නේ පුංචි කොලම් දෙකක්. එකක දාගන්නවා පුද්ගලයා අනදරවා එයා කොහොම නිර්මාණය. So the whole history lesson can be taken into half A4 size sheet. What we are making is a small table. Here the person, here the invention. The person's name and the invention. දැන් මෙතන දිගවා කියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ලියුවා කවුද? ජෝන් නේපියර්. The person name John Napier. ඕනෑම ස්කොට්ලන්ඩ් කියලා. ඒතරට මතක් වෙනවනේ. අපිට ලියන්න ඕනේ නැහැ ස්කොට්ලන්ඩ් ජාතිය ලියන්න ඕනේ නැහැ. ස්කොට්ලන්ඩ් කියලා ගිහුවා අපිට තේරෙනවා. ඒතර අපිට ඇති. එයා කරපු නිර්මාණය. මම මෙතන ලියන්නේ නැහැ නේද? ඔහු විසින් ලක්ගණක සිද්ධාන්තය ලොවට හඳුන්වා දෙන්න ලැබිලා. එච්චර කියන්නේ. We are not writing that he has invented the logarithm concept. We simply write only logarithm concept. මෙතන ලියන්නේ මොකද්ද? ලක්ගණක සිද්ධාන්ත logarithm concept. And we make that he made the Napier's bone. අපි ලියන මොකද්ද? Napier's bone. එච්චරයි. ඒතර අපිට ටක් ගාලා ලේසියෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? අපිට ඊටාම ලස්සන මේක කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද වැඩි? ඒතර මේ වගුවතර තියෙනවා. මේක අපි දිග වාක්‍ය ලියන්නේ නැහැ. අවශ්‍ය අර මූලික වචන ටික ලියන්න. නැත්තම් ගොඩක් වෙලාවට ළමයි ෂෝට් හදලා දිග වාක්‍ය ලියනවා. දිග වාක්‍ය ලියන්න එපා පුතේ. So අපිට ඒ කියන්නේ අපිට වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. You can build a sentence. You can build a sentence. Only thing what we need is we have to write the basic concept there. හරිද? Basic concept there. ඒතර අපිට ඒ හරහා පුළුවන් අපිට අවශ්‍ය කරන දේ ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර මේක ඊටාත්ම සරල වැඩක්. අමාරු වැඩක් නෙමෙයි. හරි. එහෙනම් අපි දැන් අර පැත්තේ ලයිස්තු ගත කරනවා මොනවද? Output devices. Output devices. What we are doing with output devices? අපිට කාර්ය කියන්න පුළුවන් නේ. Getting the process data, information from the computer system. So අපි input කරන්නේ දත්ත සහ උපදේශ අපි ලබා ගන්නේ මොනවද? තොරතුරු ලබා ගැනීම. Getting process data, information. සකස් කරපු දත්ත ලබා ගන්න. අර දැන් අපිට එනවා දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද? අන්න අපිට ඒක ඕනනම් ලියා ගන්න පුළුවන් මොනවද දත්ත මොනවද තොරතුරු. So අපිට මේ කොලේ අනිත් පැත්ත ලියා ගන්න හැකි අර මූලික හැඳින්වීම. The other side of this page we can note down those definitions. Data and information. මොනවද දත්ත කියලා කියන්නේ? කෙනෙක් කියන්නේ what is data? Raw facts. Raw facts or basic facts. සිංහලෙන් කොහොමද පුතේ කියන්නේ? සකස් නොකරන දත්ත. ඔව් නේද? විශේෂ සකස් වෙන බාහිර කරපු කරුණු සමූහය. Then what is information? තොරතුරු කියන්නේ මොකක්ද? සකස් කරන උපදේශ වලට process අනුව සකස් data කරන ලද දත්ත. meaningful to the user. අන්න හරි. වචන කීපයක් වැදගත්. ලබන්නාට අර්ථවත් ලෙසින් සකස් කළ ලද දත්ත. ලබන්නාට අර්ථවත් ලෙසින් සකස් කළ ලද දත්ත. Process data in a meaningful way to the user. ඒ වචන ටික කියනවා. අපිට මේ ගොඩාක් උදාහරණ විභාගදී ඕගොල්ලන්ට විශේෂයෙන්ම කෙටි ප්‍රශ්න පත්‍රයේ යම් යම් වචන ටිකක් දීලා යම් යම් කරුණු ටිකක් දීලා අහනවා මේවායේ මොනවද දත්ත මොනවද තොරතුරු. මතක තියාගන්න තොරතුරු කියන්නේ යම් කිසි ආකාරයක ක්‍රියාකාරකම් භාජනය කරලා යම් කිසි අර්ථවත් දෙයක් හදලා තියෙනවා.
Information means processed data. Processed data. සකස් කරපු දත්ත. It should have a meaning to the user. ඒක ලබන්නාට අර්ථයක් ලබන්න. සකස් කරන්න ඕන. සකස් කරේ නැත්නම් ඒක තොරතුරක් වෙන්නේ නැහැ. හරි? අපි ගත්තොත් දැන් අපි දිනපතා උෂ්ණත්වය ගත්තට වැඩක් නැහැ. දිනපතා උෂ්ණත්වය සටහන් කරන්න වැඩක් නැහැ. අපිගෙන් හොයාගන්න ඕනේ යම්සි දෙයක්. අපි හොයාගන්න ඕනේ මේක ප්‍රොසෙස් කළා යම්සි තොරතුරක් හදන්න. තොර දිනපතා උෂ්ණත්වය කියන්නේ දත්තයක්. හැබැයි අපි ගත්තොත් මාසයක් තුළ වැඩිම උෂ්ණත්වය දින ගාන මොනවද? දින මොනවද? දින කීයක් තිබුණාද? නැත්නම් වැඩිම උෂ්ණත්වය දවස මොකක්ද? අන්න අපි මොකද කරේ? දිනපතා උෂ්ණත්වය අරගෙන අපි ගණිත කර්ම පාවිච්චි කරලා මොන හරි සකස් කිරීමක් කළා තොරතුරක්. අන්න තොරතුරු. වැඩිම උෂ්ණත්වය දිනය මොකක්ද? වැඩිම වර්ෂාපතන දිනය මොකක්ද? නැත්නම් නගර කිහිපයක අපි වර්ෂාපතන අගයන් අරගෙන අපි ගණනය කරලා බලනවා වැඩිම වර්ෂාපතනක් තිබ්බේ කොයි නගරද? ළමයේගේ විෂයක ලකුණු ගත්තොත් ඒක තොරතුරක් වෙන්නේ නැහැ. හැබැයි ලකුණු දෙක එකතු කරලා එකතුව හැදුවොත් අන්න එකතුව වෙනවා මොකද්ද? තොරතුර. The individual marks of a student is not going to be information. But if we calculate this one and find out the total, then total can be information. එකතුව අපිට සලකන්න පුළුවන් තොරතුරක් වශයෙන්. අයි අපි යම් ආකාරයක සකස් කිරීමක් කරලා තියෙනවා. යම් සකස්. ඒ නිසා අපිට මේ ගැන අවබෝධයක් තියෙනවා. විභාගෙ දහනවා. In the exam, they are asking about those things. විභාගෙදී අපි අනේස අපිට ඔය ගැන උත්තර දෙන්න දැන් පහසුවෙන් පුළුවන්. තේරුණානේ? එහෙනම් ආයෙත් ගන්නවා දැන් මොනවද? Output devices. Getting processed data information. සකස් කරපු තොරතුරු පිටතන පාවිච්චි කරනවා. අන්න අපි දැන් පොලේ අනිපත ලියා ගන්නවා මොනවද දත්ත කියන්නේ? මේ හැඳින්වීම. ඉතින් ඒ වැදගත් ටිකක් අර වාක්‍යයක් වශයෙන් ලියා ගන්න කමක් නැහැ. When writing definitions, you can note it down as a sentence because that has to be orderly given. ඒවා පිළිවෙලට දාලා ඒවා මතක ගන්න හොඳයි. අපි output device එක. අපි output device වෙන් කරනවා ප්‍රධාන ආකාර දෙකකට තුනකට. We are dividing output device into maybe 2 types or maybe 3 types. I like 2 types, but your textbook says 3 types. අපි වෙන් කරනවා ප්‍රධාන උපාංග ප්‍රධාන ආකාර දෙකකට තුනකට හරි. මොකද මේ ආකාර දෙක හෝ තුන? රුඩ පිටපත්, මුදු පිටපත්, ශබ්ද. hard copy, sound copy. Okay, there are 3 types. ඔන්න අපිට දාගන්න. මොනවද? soft copies, hard copies, sound copies. මෘදු පිටපත්, දෘಢ පිටපත් සහ ශබ්ද පිටපත්. ඔන්න කතා කරනවා මෘදු පිටපත්. ගන්න උපාංග මොනවද? What are the devices used to get the soft copies? මොනවද ගන්න උපාංග? Monitor, පරිගණක තීරණය. monitor. multimedia projector, පරිගණක තීරණය. ඊට පස්සේ multimedia projector. බහුමාත්‍ර ප්‍රක්ෂේපණ යන්ත්‍රය. නේද? අන්න දැන් අපි කතා කරනවා monitor එක ගැන. Now we are talking about the monitor. Monitor එක හදන ප්‍රධාන තාක්ෂණ උපක්‍රම තුනක් තියෙනවා. We have 3 basic technologies used to make the monitors. So monitors has 3 types basically. Monitor හදනවා ප්‍රධාන ආකාර තුනකට. මොනවද මේ තුන? CRT, LCD, LED. අන්න හරි. මොනවද? CRT, cathode radio, cathode කිරණ නල, ඊළඟ මොකද්ද? LCD, liquid crystal display, ඊළඟ LED. ඉතින් පුතේ මේ මෙතනදී තමන හිතන මේ full form ඕනේ අමතක වෙයි කියලා ඔතන ලියාගත්තට කමක් නැහැ. If you think that you need to remember the full form of these words, you can write it there. අපිට ඒක ලෝක ලියා ගන්න පුළුවන්කම තියෙනවා. පේනවනේ? දැන් ඔය එකම පුළුවන් ඕන උතර මොනවාද? මේ වාසිය ලියා ගන්න පුළුවන්. මේවයි වාසිය ලියා ගන්න පුළුවන්. දැන් බලන්න අපි මේ එක පොලේ තුල කොච්චර ලොකු සරණ කරනවද? මම ඒකයි කිව්වේ මේක ඔයගලන්ට එකපාර හදන්න බෑ. මොකද පළවෙනි පාර මේක ලිව්වහම අපිට ඉඩමදි වෙනවා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ විට මේක දෙපාරක් තුන් පාරක් කරාම මේක කරන්න පුළුවන්. නිසා ඉස්සෙල්ලා මේක ඔය BC කරන කොලේක try කරන්න. BC කරන කොලේ පැත්තක් තියෙන කොල
නේද? ඔය අයින් කරන කොළ ඒ වගේ කොළ දෙක තුනක් කරා මේක දෙපාරක් තුන් පාරක් try කරන්න. ඒකේ වාසිය ගොඩක් තියෙනවා. එකක් තමයි Tamanට මේ කරුණු නැවත නැවත මතක් වෙනවා. නැවත ලියන්න සිද්ධ වෙනවනේ. So තමන් මේක තුන් පාරක් හතර පාරක් ගන්න ඉඩකඩ හොඳට දැන් සෙට් වෙනවා ගාඩා. මෙන්න මට දැන් ඉඩකඩ හරි. අන්න තමන් තුන්වෙනි පාර නැත්නම් හතරවෙනි පස්වෙනි පාර තමන් ලස්සන මේ chart එක ඇඳගන්න. එකපාර කරන්න බෑ. මම ඒකයි කිව්වේ අද මේකේ අදහස ගන්න මේ අදහස අරගෙන මේකේ සටහන හදාගන්න. අපිට එකපාර මේක කරන්න බෑ. ඉඩකඩ ප්‍රශ්න ඇති වෙනවා, කර්ම අඩු වැඩි වෙනවා. එතකොට අපිට එකපාර කරන්න බෑ. හැබැයි අපි මේක දෙපාරක්, තුන් පාරක්, හතර පාරක් දාද්දි බොහෝට පස්වෙනි පාර වෙනකොට මේක හොඳට පුළුවන්. මේක හරියට මම කියන්නේ බයිසිකල් පදිනවා වගේ. දැන් මුල්ම දවසේ, දෙවෙනි දවසේ අපිට බයිසිකලට බැල ගන්න බෑනේ. නැග්ගාමනේ හිතන් ඉඳද්ද බයිසිකලේ වැටෙන්නම යනවා. හැබැයි දවස් දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක්, හතක්, අටක්, නවයක් පදින්න මොකද වෙන්නේ? අපිට බයිසිකලේ හුරු වෙනවා. අන්න ටික දවසක් ගියාම අපි හොඳට හයියෙන් බයිසිකල් අල්ලන් පදිනවා. තව ටිකක් ගියාම එක අතක් අතලා පදිනවා. හොඳට පුරුදු වුණාම අත් දෙකම අතලා පදින්න පුළුවන්. නේද? ඒ වගේ මේක දෙපාරක් තුන් පාරක් කරන්න. එතකොට අපිට මේක ඉබේම පුරු වෙනවා. Okay. Now we talk about the soft copies, monitor and multimedia. So අපිට මේ තංගල පොඩි ලියාගත්ත එකේ වාසිය අවාසි පොඩි ලියාගත්තා. දැන් බලන්න අර ඉඩකඩ දැන් පේනවනේ. දැන් මේවල ඉඩකඩ අවුල් වෙනවනේ. කොහොම දාගත්තොත් අන්න දැන් අපිට තේරෙනවා මේ තැන්වල අපිට ඉඩකඩ ඕන. ඒක අපිට තේරුම් ගත්තට අපි දෙවෙනි පාර තුන්වෙනි පාර තමයි අපිට මේක ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිනේ? දැන් මේ තැන්වල ඔයගොල්ලන්ට පුළුවන් පොඩි ෂෝට්කට් මෙතඩ් පාවිච්චි කරන්න. නේද? උදාහරණ වශයෙන් CRT විදුලි බලය වැඩි වෙන ඕන කරනවනේ. ඔයගොල්ලෝ මොකද කරන්නේ? අපි අර පුංචි මෙතඩ් පාවිච්චි කරනවා නේ. උදාහරණ වශයෙන් දැකි power arrow එක ගන්න බෑ. මේක බලනවා බලය වැඩි වෙනවා. power electricity වැඩි වෙනවා. electricity විදුලි බලය වැඩි වෙනවා. උඩ අර ලොකු වාක්‍යවලට වඩා අපිට අර පොඩි නේද? සලකුණු වලින් වැඩේ ගන්න පුළුවන්. පේනවනේ? අන්න ඒ වගේ පොඩි තමන්ට ආවෙනිකම හොයාගන්න. තමන්ට ආවෙනිකම. ඉතින් හැම කෙනෙක්ම නේද? එකම ක්‍රමයකට කරන්න ඕනේ නැහැ. ඒකයි මම කිව්වේ short note එක තම තිස්සෙම තමන්ට ආවෙනිකයි. Short notes are basically unique to you. Other people sometimes may not able to understand what your short note is. What are the content of short note? Other people can't understand sometimes. සමහරට අනිත් තරමට තේරෙන්නේ නැහැ. ඒ තමන් හදපු short note එක තමන්ට දෙන්න හදන්න. ඒක නිසා අපිට මේ වගේ යම් ආකාරයේ පොඩි උපක්‍රම පාවිච්චි කරනවා මේක හදන්න. පොඩි නේද? අපි කියනවා මට ආවේනික කෙටි වචන තියෙනවා. කෙටි වදන්. ඒව දාන්න පුළුවන්. මට ආවේනික සලකුණු දෙනවා. මට ඒව දාන්න පුළුවන්. So I can use them. උදාහරණ වශයෙන් මම උදාහරණ වශයෙන් ගත්තොත් මට ඕගනයිසේෂන් වශයෙන් ලියන්න ඕන නම් මම හැමසෙම ලියපද්ද ORGN කියලා ලියන්න. නෙමෙයිද? මම මේක වාද ඕගනයිසේෂන්. මට කම්පියුටර් ලියන්න ඕන නම් මම com කියලා නේද? ඉතින් මම මේක කම්පියුටර්. මගේ වචන. අනිකට ගන්න නැහැ මේක. කමියුනිකේෂන් වෙන්න අපල කෙනෙකුට නේ. කෙනෙකුට කමියුනිකේෂන් වෙන්න. කෙනෙකුට කම්පියුටර් වෙන්න. කෙනෙකුට වෙන එකක් වෙන්න. ඕනේ හදන්න. So you use some kind of a short method where unique to you. තමන්ට ආවෙනික කෙටි උපක්‍රම පාවිච්චි කරනවා. තමන්ට වඩාත් හොඳින් වැඩේ කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් මම මේ පොදු ගන්න ඔයගලන්ට පොඩි short note එකක් හදාගන්න විභාගයට ඔයගලන්ට මේ වගේ A4 sheet 10ක් විතර තියෙනවා. අර ඔය අපි ලියපු ඔක්කොම notes ටික අපිට A4 sheet 10කට අරගෙන මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. Okay, now talking about the first one is soft copies, murdu pitapad, hard copy, druda pitapad, hard copy, druda pitapad. දැන් බලන්න මට වෙනස් කරනවා නේද? hard copy, druda pitapad. මේකේ ප්‍රධාන උපාංග දෙකක් අපි කතා කරානේ. මොකද ප්‍රධාන උපාංග දෙක? Impact and non-impact. Okay. No, before that hard copies දුරට ප්‍රධාන උපාංග දෙකක් අපි කතා කරා. ඉම්පැක්ට් නම් ඊට පස්සේ එන්නේ. මොකද කතා කරන්නේ?
එකක් තමයි printers මුද්‍රණය යන්ත්‍ර. අන්තිම මොකද්ද? අපි කිය plotter. මත ලකුණු කරන්නේ. මතකද? නේද? So we have two basic devices under hard copy. One is the printer, එකක් මුද්‍රණ යන්ත්‍රය, අන්තික plotter ලකුණු කරනවා. අන්න දැන් අපිට එනවා printing technologies. මුද්‍රණ තාක්ෂණ උපකරණ. දැන් ඒවා printers වල plotter වෙනවා. So මුද්‍රණික උපකරණ ඒතර කියන්නේ බා printers තමයි මේ impact non impact. අපි කතා කරේ printers ගැන තමයි. හැබැයි plotter කියන්නේ print කරන එකක් නේ. හැබැයි ඒකෙන් අපි සාමාන්‍ය ලිපි print කරන්නේ නැහැ නේ. We are not going to print the normal letters using the plotter. We are printing scaled diagrams. So අපි මේ plotter එකේ ලකුණු කරන්නේ මුද්‍රණය කරන්න මොනවද? පරිමාණිත රූප සටහන්. Maybe building plans, maybe land plans, maybe some equipment plans, sketch of the equipments, උපකරණ වල ආකෘති වගේ දෙන්නේ. ඒතර අපි දැන් මොනවද කියන ටෙක්නොලොජි. ඒක අපිට දෙකයි ටෙක්නොලොජි දෙකයි තියෙනවා. මොකක්ද ටෙක්නොලොජි දෙක? impact non impact. මුද්‍රණ කරන උපකරණ දෙකයි. එකක් සංඝට්ටන අන්තක සංඝට්ටනේ නොවන. නේද? අන්න දැන් අපි කතා කරමු. සංඝටන. අපි කතා කරා සංඝටන මුද්‍රණ ආකාර තුනක්. We have discussed about three different types of impact printers. අච්චුපතිය දෙකයි ඉන්න මම තුනක් ගැන කිව්වා. මතකද ඒ තුන? Daisy wheel, dot matrix, line printers. Okay, so we have three types: daisy wheel, daisy roller, dot matrix, තිත්නියාස, line. රේඛා නැත්නම් පේන මුද්‍රණය. නේද? දැන් බලන්න අපි මේ සටන කොච්චර ලොකුට අදිනවද කියලා. කොච්චර ලොකුට යනවද කියලා අපි සටහන. පේනවනේ. අපි මේ කතා කරන පොලේ තුල ඔක්කොම තියෙනවා. දැන් අපිට පුළුවන් මේ වාසිය වශයෙන් සටහන් කරන්න. වාසිය. කෙටියෙන්. නේද? අපි ගත්තොත් නේද ඉම්පැක්ට් printers වල ලොකු අවාසියක් තියෙනවා. මොකද ලොකුම අවාසිය ඉම්පැක්ට් printers වල ഘോഷාකාරී noisy නේද? හැබැයි අනිත් පැත්තේ මේ වාසියක් තියෙනවා සාපේක්ෂව. මොකද්ද වාසිය? ලාභදායි. තව වාසියක් තියෙනවා. Can produce carbon copies. කාබන් කොපිස් ගන්න පුළුවන් නේද? අන්න. ඔය දැන් දාන්න. මම ඔක්කොම කියන්නේ නැහැ. මම මේ පොඩි පෙන්වා දීමක් නේ කරන්නේ. අපිට පුළුවන් මෙතන ලියන්න මේ impact printers වල වාසිය හා වාසිය. You can note down the advantages and disadvantages of these impact printers. Commonly you can note it down. පැහැදිලි නේද? බලන්න එතකොට ඔයගලන්ට මේ තුල ගොඩාක් කරුණු ගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් පෙන්නන්නේ මේ මුල් පාඩම් වල අපිට මේ වගේම කෙටසටහනක් ඉදිරි පාඩම් ඉස්සරහට හදන්න පුළුවන්. මම ඊතරදී මම ගොඩක් කියා දෙන්නේ නැහැ ඒ ගැන. මම ගොඩක් කියා දෙන්නේ නැහැ. මොකද දැන් අපි ආරම්භය නිසා කියා දෙනවා. මොකද මම හැමසෙම ආසයි ඔයගොල්ලෝ තනියම හදා ගන්නවා නම් මේ සඳහා අවශ්‍ය කරන කෙටසටහන. I prefer you to make the short note by yourself because it's your product. ඒක තමන්ගේ නිර්මාණයක්. It is unique to you. ඒක තමන්ට ආවේනිකයි. ඒ නිසා වඩාත් ඒක සාර්ථකයි. Then we are going to discuss about the non-impact printers. සංඝටන ඕන මුද්‍රණ යන්ත්‍ර. මොනවද තියෙන වර්ග? වර්ගමාල පොතේ දිවේ සංඝටන ඕන ඒවා laser inkjet thermal dye sublimation printer. Okay, so we have several types. Laser printers are there, inkjet printers are there, thermal printers are there. Then we have dye sublimation printers. අපිට ගොඩක් වර්ග දෙනවා. laser මුද්‍රණ යන්ත්‍ර, තීන්ත විදුලි මුද්‍රණ යන්ත්‍ර, තාප සංවේදී මුද්‍රණ යන්ත්‍ර සහ ඌර්ධ. හොඳයි. මම දැන් ඔයාලට පැහැදිලි මේ ටික ඒ පැත්තේ දැන් ඒ ටික හරි නේද? අපිට දැන් ඒ ගැන ගොඩක් අපි තේරුම් ගත්තා. අපි දැන් යනවා මේන් මෙමරි එක. So අපිට දැන් මේන් මෙමරි එක කතාව ගොඩක් කරන්න පුළුවන්. So we can talk lot of things about main memory නේද? අපි දැන් මේන් මෙමරි ගැන කතා කරන්නේ ගොඩක් දේවල්. අපිට දැන් මෙතනදී මේන් මෙමරි මෙතන උඩ කතා කරන්න අමාරුයි. ඒ නිසා අපි මේක යටට ගන්නවා මේන් මෙමරි සහ secondary storage එක. මොකද අපිට මේන් මෙමරි ගොඩක් විස්තර තියෙනවානේ.
නිසා අපිට මෙතන ASCII ගහගත්තම සමහරට අමාරු වෙන්න පුළුවන්. නිසා අපි ඒක යටින් ලියා ගන්නවා main memory ගැන. ප්‍රධාන මතකය ගැන. මම හිතන්නේ ගන්න main memory ප්‍රධාන මතකය. අපි ගත්තොත් ප්‍රධාන මතකය main memory එක. එතකොට අපි memory කියලා මොකක්ද අපි? අපිට ගත්තා හැම මතකය කියලා memory කියලා. તો මේ දෙක එකට අපි ගන්න. පේනවද නේද? අපිට ඕන නම් main memory වෙනම ගත්ත හැකි. secondary store වෙනම ගත්ත හැකි. නැත්නම් මේක එකතැනට ගත්ත හැකි. මතකය. අපි memory එක කතා කරා memory. So first we divide into two types. අපි මතකයේ වෙන් කරන ප්‍රධාන ආකාර දෙකකට එකක් අපි කියනවා volatile නැශ්‍ය මතකය. අද කියනවා non volatile නැශ්‍ය නොවන මතකය. පේනවද? අපි මේකේ අරම දැන් ගන්නවා memory මතකය. ආකාර දෙකක්. volatile නැශ්‍ය මතකය, non volatile නැශ්‍ය නොවන මතකය. එහෙනම් නැශ්‍ය මතකය අපි ගන්න උදාහරණ ලක්ෂණය මොකක්ද නැශ්‍ය මතකයේ? temporary memory, තාවකාලික මතකයකි. තව වැදගත් ලක්ෂණය මොකක්ද volatile memory එකේ? What is the basic feature of the important feature of the volatile memory? සියලු දේවල් පරිගණකයේ නිමා දැමූ විටදී මෙකියයි. අන්න හරි. එහෙනම් සරලව කියන මොකද්ද? විදුලි බලය නොමැති විටදී විනාශ වී යයි. Destroy when power is not there. ඔය කො විදාහරණයක් දෙන්න හැකිනේ. తాවකාලික මතකය විදුලි බලය විසන්දු විට පරිගණකයේ නිමා දැමූ විට මේ දත්ත විනාශ වී යයි. අන්න අපිට ඕන ලක්ෂණය ලියන්න. So we can note it down the feature of this one. විදුලි බලය නොමැති විටදී විනාශ වී යයි. Destroy when the electrical power is not there. උදාහරණ මොනවාද නැශ්‍ය නොවන මතකයට? නැශ්‍ය මතකයට? What is the example of volatile memory? RAM cache memory, RAM එකයි cache memory එකයි. So we can note it down example RAM and cache. RAM මතකයයි වාරක නැත්නම් නීර නැත්නම් සංචිත මතකය. දැන් බලන්න අපිට මේක මතක් වෙනවද නේද? අපි දැන් කතා කරද්දී මතක් වෙනවද? නැශ්‍ය නොවන මතකය. අපිට ලක්ෂණය ලියන්න ඕනේ නැහැ දැන්. එහි මේවා ඉඳලා තියෙනවනේ. එතකොට අපිට මතක් වෙනවා. මේකේ නම මොකද? විදුලි බලය නැති වුණත් මේක විනාශ වෙන්නේ නැහැ. ඒක අපි ලියන්න ඕනේ නැහැ දැන්. ඇයි? මේකේ විරුද්ධ එකනේ. තේරෙනවද? So if you look at the non-volatile is opposite of volatile. When we noted down the volatile, we can clearly understand that that is the opposite. So we may not require write it. ඒක ලිවීමේ අවශ්‍යතාවය ඇති වෙන එකක් නෑ. නේද? අන්න අපි ලියනවා ඒකේ උදාහරණ. මොනවද? උදාහරණ මොනවද? from ඊට පස්සේ hard disk, pen drive, ඔය තුන ඕන කරා දෙක තුන ලියලා තියෙනවා. දෙක තුන ලියලා. So we can find out some details. පැහැදිලිද? අන්න මතක තව ඉස්සරහට යන්න. මතක තියෙන ප්‍රධාන මත වර්ග තුනක්. So simply say there are three type of memories. One is RAM, other one is ROM, other one is cache. අන්න අපි ඉගෙන ගන්න. මතකයේ ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් RAM මතකය. RAM කියන වචනේ අර්ථය මොකක්ද? random access memory, Random access memory. Random access සිංහලෙන් කියනවා. සසම්භාව්‍ය පිවිසුම් මතකය. ඔව් ඉතින් ඕක තමන් ඕන ලියා ගන්න නෝට් එක කමක් නැහැ. ෂෝට් නෝට් ලියුවට කමක් නැහැ. හදිස්සිය අමතක වුණොත් නේද? ඒක නිසා ඒවා ලියලා තියන්න කමක් නැහැ. Sometimes you may forget those things. So if you write it, that may be okay. That is no problem. හරිද? ROM කියන්නේ මොකක්ද පුතේ දුවේ? read only memory, read only memory සිංහලෙන් කියනවා පටන මාත්‍ර මතකය. පටන මාත්‍ර මතකය. තුනේ cache. අන්න අපි දැන් යනවා RAM එකේ වර්ග දෙකක් තියෙනවා කිව්වා අපි. RAM එකේ වර්ග දෙකක් තියෙනවා කිව්වා. මොනවාද වර්ග දෙක? එකක් RAM and එකක් DRAM, SRAM. SRAM S කිව්වේ static ස්ථිතික කියන්නේ. Static random access memory. ස්ථිතික සසම්භාවී පිවිසුම් මතකය. අන්තක DRAM dynamic random access memory. ගතික සසම්භාවී පිවිසුම් මතකය. ඉතින් මේක ටිකක් නිකන් මතක තියාගන්න. ලක්ෂණයක් තියෙනවා විශේෂ ලක්ෂණයක්. SRAM එක පුබුදු කරන්න ඕනේ. DRAM එක පුබුදු කරන්න ඕනේ. දැන් මුල ලක්ෂණ. තව ලක්ෂණ කීපයක් තියෙනවා. ඉතින් අපිට උතන ලියලා තියාගන්න
පුළුවන්කම තියෙනවා. from එක අපි වර්ග තුනක් කිව්ව ROM එකේ නේද? So we said 3 types of ROM memories. What are those 3 types? මේ ආකාර තුන මොනවද? PROM, EEPROM, EEPROM. අන්න හරි. PROM, EPROM, EEPROM. එන්න අපිට තව ටික මතක තියෙනවා. පැහැදිලිනේ? ඒක full form මතක තියෙන හොඳයි අපිට නේද? full form මතක හොඳයි. PROM කියන්නේ programmable read only memory. ක්‍රම ලේඛනයේ කළ හැකි පටන මාත්‍ර මතකය. EPROM කියන්නේ erasable programmable read only memory. මැකිය හැකි ක්‍රම ලේඛනයේ කළ හැකි පටන මාත්‍ර මතකය. අන්තිම EEPROM electrically erasable programmable read only memory. විද්‍යුතීය භාවිත කරමින් මැකිය හැකි ක්‍රම ලේඛනයේ කළ හැකි පටන මාත්‍ර මතකය. ඉතින් අපිට ඔක මතක තියාගන්න දැන් කෑෂ් එකට වාරක මතකය නැත්නම් සංචිත මතකය නැත්නම් නීත මතකය නැත්නම් කෑෂ් මතකය කියලා කියනවා. මේ විදිහට මට්ටම් තුනක් ලෙවල් තුනක් තියෙනවා. ලෙවල් තුනක්. අපි කියනවා මොනවද? L1, L2, L3 කියලා. L1, L2, L3 කියලා. පළවෙනි මට්ටම, දෙවෙනි මට්ටම සහ තුන්වෙනි මට්ටම කියනවා. අන්න අපි ඉතින් දාගන්න. මොන ලක්ෂණ ලියා ගන්න. L1 දින ප්‍රොසෙසරය තුල L1 is within the processor, inside the processor. L2 may be close to the processor, maybe in the processor, maybe motherboard. L2 තියන්නේ සමහරට processor එක තුල, සකසන සමහරට motherboard එක තුල. අපි L3 කියන කොහෙද තියන්නේ? motherboard එක තුල. අන්න ඔක පොඩ්ඩක් ලියා ගන්න. දැන් මෙතනදී අපිට මතක කරනවා දැන් අර මතක දූරාවලිය. Here you can draw the memory hierarchy. මතක දූරාවලිය. අපිට දැන් මෙතනදී පුළුවන් දාන්න මොකද්ද? මතක දූරාවලිය දාගන්න පුළුවන්. අපි ඒකට අපිට අවශ්‍යයි මොකක්ද අර ද්විතීක ආචරණ උපාංග. එනිසා ඒකෙන් පස්සේ අපි දාගන්න පුළුවන්. After discuss about the secondary storages, we can add the memory hierarchy chart here. So අපිට පුළුවන් මෙතනින් පස්සේ අර මතක දූරාවලිය සටහන මෙතනට එකතු කරන්න. You can add the memory hierarchy chart here, maybe after discussing about the secondary storages. එස අපේ නම මොකද්ද? ද්විතීක ආචරණ උපාංග වල secondary storage devices. විදි පාවිච්චි කරනවා නිර්මාණය කරන්න වර්තමානයේ මූලික තාක්ෂණික උපක්‍රම තුනක්. Presently we are using 3 different technologies to develop the secondary storage devices. මොනවාද මේ තුන? Magnetic media devices, optical media devices, solid state devices. Okay, first one is magnetic. චුම්බක තාක්ෂණය පාවිච්චි කරන ඒවා. Next one is optical. ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි කරනවා. Third one is solid state devices. ඝන තත්ත්වයේ තාක්ෂණය පාවිච්චි කරන ඒවා. අන්න අපි දැන් ඔවා ගැන කතා කරන්න පුළුවන්. විශේෂ උදාහරණ නම් විශේෂයෙන් ඕනේ. උදාහරණ examples. So we can have different examples. අන්වන්දන් විවිධ උදාහරණ ගන්න පුළුවන්. magnetic චුම්බක තාක්ෂණය. මොනවාද උදාහරණ? Floppy disk. Floppy disk. Okay. Magnetic hard disk. Magnetic hard disk. Magnetic tapes. Magnetic tapes. චුම්බක පඩි. නේ නම්ය තැටි. චුම්බක දුර තැටි. චුම්බක දුර තැටි. We can talk them. So අපිට හම්බ වෙනවා optical devices. ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි කරන ඒවා. What are the examples for optical? මොනවද ප්‍රකාශ වලට DVD, Blu-ray disc. ඔව් CD, DVD, Blu-ray. දැන් මෙතනදී අපිට ඇත්තටම හොඳයි මේ ධාරිතාවය දැනගෙන ඉන්න. පොඩි ධාරිතාවය දැනගෙන ඉන්න හොඳයි. CD, DVD, Blu-ray. මම ධාරිතාවය ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන්. CD ධාරිතාවය කොච්චර සාමාන්‍යයෙන්? What is the capacity of a CD normally? How much? 650 megabytes to 900 megabytes. Yeah, it is normally going from 650 to 900 megabytes. අන්න දැන් අපිට එනවා capacity mine එකකය. capacity mine එකකය. අන්න අපි ඒකත් දැනගෙන ඉන්න ඕනේ. Now we are getting something about the capacity. Capacity. චක්‍රය මතකයිනේ? චක්‍රය මතකයිනේ? So we start with the bit. අපි පටන් ගන්න bit එක. bit එක කියන්නේ මොකද්ද?
එක signal එකක්. So 4 bits make the bit 4ක් හදනවා Nibble. nibble එකක්. 4 bits make one nibble. 4 bits make one nibble. 8 bits creates Byte. one byte. 1 kilobyte means how many bytes? 120. How many bytes? 1024 bytes. Yeah, 1 kilobyte means 1024 bytes. It's a hamster mechanic මොකද්ද 1024. මම දැන් පුංචි ගානක් දෙන්නයි යන්නේ. කෙනෙක් කියනවා එයා ළඟ තියෙනවා ෆයිල් එකක්. මේ ෆයිල් එකේ සයිස් එක කොච්චරද දන්නවද? 2 MB කියලා. One is saying that he has a file. The file size is 2 megabyte. He's asking me to say how many bytes are there. කෙනෙක් කියනවා එයාලා ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එකේ size එක megabyte 2ක්. එයා අහනවා මගෙන් මේ කොච්චර byte තියෙනවද කියලා. One is saying that he has a file. The size of the file is 2 megabyte. He's asking how many bytes are there. I put a ප්‍රශ්න කොටේ ලියවද පොඩ කැලලක පොතේ යටින් ලියනනේ නේද 1024 multiplied by 4. bytes වලින් අහන්නේ bytes වලින් අහන්නේ bytes 20480 20480 අද මේ කොහොමද හදන්නේ? How do we make this? මේක හදන්නේ කොහොමද? අයිපොඩි ප්‍රශ්න කොටේ ලියනවද? ලියන්න හදමුනේ. අපි මේක ලියාගමු සිංහලෙන් ඉස්සෙල්ලා. මෙගාබයිට් දෙකක මෙයාගේ. මෙගාබයිට් දෙකක පවතින බයිට් ප්‍රමාණය කොහොමද? මෙගාබයිට් දෙකක පවතින බයිට් ප්‍රමාණය කොහොමද? English ලියාගමු. How many bytes are in 2 megabytes? හොඳයි දැන් කොච්චර තියෙනවද? කොහොමද හදන්නේ? කොහොමද හදන්නේ? 2 megabyte නේ. 2 megabyte ආනේ byte වල. ආනේ මොනවද? byte වල. මට කවුරු කියන කොච්චර බයිට් තියෙනවද කියලා. ඔව් කොහොමද මේක හදන්නේ? හදනවද? උත්තරේ කොහොමද හදන්නේ? අපි මොකද කරන්නේ? කොහොමද හදන්නේ? මේ කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද? දැන් මේ full capacity කොච්චරද? 2 MB නේ. ඉස්සෙල්ලා මේක හරවන්න මොනවද? කිලෝබයිට් වල. අයි මොකද කරන්නේ කිලෝබයිට් වලට හරවන්න මේක? 1024 ඔව් දෙක වැඩි කිරීම 1024. දැන් වල මාදෙන්නේ කිලෝබයිට්. අපි දැන් මේ කිලෝබයිට් බයිට් කරන්න. මොකද කරන්න ඕනේ? ආයෙ වැඩි කරන්න ඕනේ. 24 වැඩි කරනවා.
ඔව් වැඩි කරනවා කිලෝබයිට් බයිට් කරන්න දෙක වැඩි කිරීම 1000 වැඩි කිරීම දැන් බයිට්ස් මේක සුළු කරමු අපි දැන් සුළු කරනවාද බල වලින් සුළු කරනවා මේක මොකද්ද දෙකේ පළවෙනි බලය වැඩි කිරීම 1024 කියන්නේ දෙකේ කිවෙනි බලයද දෙකේ 10 වෙනි බලය දෙකේ 10 බයිට්ස් දැන් සුළු කරනවා පොතේ දර්ශන එකතු කරනවානේ ඒ කියන්නේ 10යි 20යි 21යි දෙකේ 21යි බයිට්ස් අපි උත්තර දෙනවා අපි වැඩි කරලා උත්තරේ ලියන්නේ නැහැ එහෙම ඕනේ නැහැ අපි වැඩි කරලා ලියන්නේ නැහැ අපි ඕන තමයි ඉන්නේ පැහැදිලිද පැහැදිලිද වැඩි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද Sir, can you again explain it? Okay. So what we need is first we want to convert 2 megabytes. We have 2 megabytes. We have to calculate how many bytes are there. So we have a file. The file is about 2 megabytes. We know how many bytes are there. So we are doing step by step. Now, first you convert 2 megabytes to kilobytes. You convert 2 megabytes into kilobytes. Then what we are doing is we multiply that 2 by 1024. Why? 1 megabyte has 1024 kilobytes. So 2 megabytes means 2 multiplied by 1024 kilobytes. So now this much we have kilobytes. Now to convert it into bytes. So we have this much of kilobytes. So 1 kilobyte means 1024 bytes. So we multiply this number again by 1024. So now we have this much of kilobytes. We multiply by 1024. Then we are getting how many bytes are there. So now 2 multiplied by 1024 multiplied by 1024. This much bytes are there. Now we are going to simplify them. So we are not going to multiply them. We convert them into powers. So now 2 means 2 to the power 1, 1024 means 2 to the power 10. So that is 1024 2 to the power 10. This 1024 2 to the power 10. So now we have 2 to the power 1 multiplied by 2 to the power 10 multiplied by 2 to the power 10 bytes. Now we are simplifying this one further. Now we are making this. අපි දැන් දර්ශක අම්මේ අම්මේ අපි දර්ශක ටික මොකද කරන්නේ? අම්මේ එමෙෂි තවුණු යපේ ලෙවස් එක අපි දර්ශක ටික එකින් එක එකතු කරනවා. We are adding these indices. So now 1 10 10 2 to the power 21 bytes. පැහැදිලිද? Yes, sir. Thank you. Okay. අනිත් අය හරි පැහැදිලිනේ? Right. කෙනෙක් මට කියනවා his computer has 4 gigabyte of memory. Someone mata says he has a computer with 4 gigabytes of memory. 4 gigabytes of memory. So how many bytes he can store there? කෙනෙක් කියනවා එයා ළඟ තියෙනවා කියලා gigabyte 4ක මතකය. එහෙනම් එයාට කොච්චර bytes මේ මතකේ තැන්පත් කරන්න පුළුවන්ද? ප්‍රශ්න වශයෙන් ලියාගමුනේ. ප්‍රශ්න වශයෙන් ලියාගමුනේ. පරිගණක මතකයේ ප්‍රමාණය 4 gigabyte නම් 4 gigabyte gigabyte 4ක් නම් මේ වගේ 4 gigabyte පරිගණකයක මතකයේ ප්‍රමාණය gigabyte 4ක් නම් 4GB නේ gigabyte 4ක් නම් ඒ තැන්පත් කළ හැකි byte ප්‍රමාණය කොපමණද? ඒ තැන්පත් කළ හැකි
byte ප්‍රමාණය කොපමණද? We write in English. If a computer's memory size is 4 gigabytes, 4 GB, 4 gigabytes. How many bytes we can store there? How many bytes we can store there? හදමු ටක් ගාලා. How many bytes we can store there? හදමුනේ. හොඳයි හදමු ටක් ගාලා. 2 to the power 32. 2 to the power 32. බලමුනේ අනිත් අය. අනිත් අය හදාගත්තද? ඔව් මොකද උනේ? ඉක්මනින් කියන්න. මොකද උනේ? උත්තර කෝ? 2 to the power 32 bytes. අනිත් අය? ඔය දැන් එක්කෙනාමනේ කිව්වේ නේද? අනිකුත් අය මොකද උනේ හදාගත්තද? හදාගන්න අමාරුද? දැන් GB නේ තියෙන්නේ. අපි ඉස්සලා මොකද කරන්න ඕනේ? GB හරවන්න ඕනේ MB වලට නේ. So now we have GB, we are converting into MB. So now 4 multiplied by 1024, then we have MB. අපිට MB ආවා. Then we have multiplied 4 multiplied by 1024 by 1024, then we are getting KB, kilobytes. Then we are doing 4 multiplied by 1024 by 1024 by 1024 bytes. We are simplifying. Form is 2 to the power 2, 2 to the power 10, that is 1024, 2 to the power 10, 2 to the power 10. Now we have 2 to the power 32 bytes. පැහැදිලිද? ඉතින් අපෙන් ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා ගහන්න. බයද? සමහර අවස්ථාවලදී කලාතුරකින් මේ 1024 වෙනකොට 1000 ගන්නවා. Sometimes some places instead of this 1024 they have calculated using 1000. එතකොට මොකද වෙන්නේ මේක 10 බලයෙන් ලියන. උදාහරණ වශයෙන් ගත්තොත් දැන් මේක අපි 1000 කියලා ගත්තොත් එතන මොකද අපිට එන්නේ 4 වැඩි කිරීම ඔන්න ඒක මම කරන්නේ නේද?
තියෙනවනේ input එක. 4 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000. So මෙතන එන්නේ 4 වැඩි කිරීම 10 තුන්වෙනි බලය වැඩි කිරීම 10 තුන්වෙනි බලය වැඩි කිරීම 10 තුන්වෙනි බලය. දෙන්නේ කොහොමද? 4 වැඩි කිරීම 10 නවවෙනි බලය. නේ? නැත්නම් දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 10 නවවෙනි. ඊට පස්සේ කරන්නේ සමහර ප්‍රශ්න පත්‍රවල සමහර තැන්වලදී මාර්ග විභාගවලදී අහලා තියෙනවා නේ උත්තර දෙන්න කෙටි ප්‍රශ්නට අහන්න ප්‍රශ්නේ උත්තර දෙනවා 10 බලවල අර 1000 කියලා හිතලා අරගෙන ඒ නිසා අපිට මෙහෙම කියන්න පුළුවන් but more accurate method is getting 1024 වඩාත්ම නිවැරදි ක්‍රමය 1024 අරගන්න එකයි සමහර තැන්වලදී මේක 1000 ගන්න පුළුවන්කම තියෙනවා. ඒ එහෙම ගත්තොත් ඔයගොල්ලෝ ගැන අවධානයෙන් ඉන්න. Okay? If you are answering the question papers, you look at how they are calculated. Maybe considering 1000 or maybe considering 1024. පැහැදිලිද? ඉතින් මේ වගේ ප්‍රශ්න කීපයක් අපිට පහුගිය පස්සපතල තියෙනවා. මොකද අපි ඊළඟ පාඩම නම්බර් සිස්ටම් සංඛ්‍යා පාද ඒක තුල තමයි අපිට කතා බහ කරන්නේ. නේද? ඔයගොල්ලෝ පාසලේ ඉගෙන ගන්නවනේ සංඛ්‍යා රටා ගැන නේද? School you are learning about the number patterns and calculations. So දර්ශකවල කරලා තියෙන මේ වෙනකොට we have done the indices, then you know how to work with the indices. ඔය දන්නවා කොහොමද දර්ශක වැඩ කරන්නේ කියලා. ඒ නිසා මම මුලින් ටක් ගාලා ගණන් නැතුව මම හදා ගන්න පුළුවන්. පැහැදිලිද? කාටද ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද? Is it clear now? Are you getting any issues, any problems? මොනවද තියෙනවද? හරි. පැහැදිලිනේ? right. මම මේ ප්‍රශ්නයක් ගත්තේ කැපැසිටර් ගැන කතා කරද්දී අපිට ඒකට අවශ්‍යයි මොකද අපිට කැපැසිටර් ඕනේ ඔප්ටිකල් ඩ්‍රයිව් වලට ගියාම නේද so we came into a point called optical drives then we try to just find out the capacities එස අපිට දැන් ওই කැපැසිටර් සූත්‍රය මතක තියෙන්න ඕනේ bit byte චක්‍රය කියලා මම කියන්නේ it's a bit byte table you understand the bit byte table you can talk about those things පැහැදිලිනේ හරි එහෙනම් අපි දැන් මේ ඉන්නේ මේ chart එකේ we have discussed about input devices we have discussed about the output devices we have discussed about the storages or the memory so now we discuss the second storage devices ද්විතිකාචයන උපමාංග අපි කතා බහ කර ඉන්නේ we said there are three types magnetic චුම්බක optical ප්‍රකාශ then solid state ගණ තත්ත්වය ඉතින් මේ පොඩි පොඩි ලක්ෂණ වල දාලා පොඩ සටහන් කරන්න පුළුවන් so now we are talking about the optical CD DVD some Blu-ray disc then solid state we have normally hard disk SSD hard disk then memory chips then the USB flash disk the ඔයගොල්ලෝ මෙතන අර පොඩි අඳ ගන්න memory hierarchy chart you can draw here the memory hierarchy අපිට පුළුවන් අර මතක දූරාවලිය ඇඳලා තියාගන්න මොකද ඒකෙන් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා සාඩු මෙතන එකක් අඳගන්න බලන්න අපිට මේ chart එක තුල අපි කතා කරපු පාඩම් ගොඩක විස්තර ටික තියෙනවනේ නේ if you look at this one now you have lot of things within a single A4 sheet තනි A4 වල ගොඩක් ඒවා තියෙනවා අපි උඩට එන්නේ මේ අර ගන්න input output ආදාන ප්‍රදාන storage ආචාර so we talk about this one now. Especially the ALU. I වැඩිම හදාන්නේ ALU එක. ඒක හදාන්නේ මොකද්ද අපි? ALU. Arithmetic and logic operation. අංක ගණිතමය. Oh. Sir, can you explain about memory hierarchy? Yeah. So what is memory hierarchy is we are arranging the memory looking some features. So we are drawing a small chart something like this. So top what we have would you
memory registers, mataka register. Secondly, we have cache memory, cache memory, varaka matake, nathan sanchita matake. Then we have main memory, main memory, pradhana matake, main memory. Then we have magnetic disk, magnetic disk, chumbaka theti, magnetic. Then we have optical disk, optical disk, prakash theti. Finally, we have magnetic tape, magnetic tapes, chumbaka pat. So if you are going upward, what is happening? Udayana මොකද වෙන්නේ? Capacity උඩේ ධාරිතාවය අඩු වෙනවද වැඩි වෙනවද? අඩුයි. උඩට යද්දී capacity will become reduced, decreased. ධාරිතය අඩු වෙනවා. When you climb from top to bottom, capacity become more, increase. ධාරිතය වැඩි වෙනවා. When you are going from bottom to up, price එක මොකද වෙන්නේ? උඩට යද්දී price එක අඩු වෙනවද වැඩි වෙනවද? When you are going up, what will happen to the price? Is it going cheap or cost? Price එක වැඩි වෙනවනේ. මොකද cash කියන්නේ අධික මිලක් වෙන්නේ. Normally hard disk is not that priced. So when you are going upward, price become high. Capacity become low, price become high. Price increases, capacity decreases. Access speed, pravesh vega, ಅಥವಾ ಪ್ರವೇಶ ಕಾಲ, ಪ್ರವೇಶ ವೇಗ ಆಗ್ತದೆ. Access speed become more high. ಪ್ರವೇಶ ಕಾಲ ಅಥವಾ ಪ್ರವೇಶ ವೇಗ ಆಗ್ತದೆ ಮತ್ತೆ يعني ವೇಗಿಂಗ್ ಯಾರು ಗಂಟ පුළුවන්. So memory has the highest capacity. So this is the one normally we call as the memory hierarchy. mataka duravan. It says capacity, price and the access speed. මේ කතා කරන්නේ ධාරිතාවයයි ප්‍රවේශ වේගයයි සහ එකේ මිලයි. මේක නේද කියනවා. ප්‍රශ්න ගොඩක් මේක අහනවා. So we can just draw this diagram and keep it here. අපේ රූපය ඇඳලා පොඩ්ඩක් මේ මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. හරිද? පැහැදිලිද? අනික් අයට right. ඉතින් මේකත් මේ පොලේ පැත්තට ගත්තා එහෙම ලොකු ගොඩක් යන්නේ නැහැ පොඩි ඩයිග්‍රෑම් එක. මේ ඔක්කොම A4 size පොලේ කරන්න පුළුවන් හරි. මම කිව්වේ මේක එකපාර කරන්න බෑ. එකපාර බෑ පුතේ. You can do it once. අර අඹ ගහට ගල් ගහනවා වගේ ගහපු ගම අඹේ කඩා ගන්න බෑනේ. නේද? ගලකින් කඩා ගන්න අමාරු එකපාර නේද ගල් ගහලා. ගල් 7ක් 8ක් 10ක් ගහන්න වෙනවා. එතකොටනේ කොහොම හරි අඹ වලට ගහන්න පුළුවන්. ඒ වගේ තමයි මේක නේද? අපිට එකපාර කරන්න බෑ. අපි මේක දෙපාරක් තුන් පාරක් හතර පාරක් කරාට පස්සේ අපිට තන කොහෙද ඉන්න ඕනේ කොහෙද ඉන්න ඕනේ නැති කොහෙද පුරවන්නේ පාට තමයි පේලා ටකලා පාට ටකලා පේනවා. පාට තුනක් පාවිච්චි කරන්න. පාට පෙන් දැන් තියෙනවනේ නේද උඩත් තැන් වල. You can use different colors. සමහරවිට මොකද මේ පේන පාට පාවිච්චි කරන්න. දැන් සමහර පාට පේන්නේ නැහැ. විශේෂ කහ පාට වගේ ඒවා. Just yellow color it will be not visible actually. Sometimes you can use a highlighting. අපිට සමහර highlight කරලා පාවිච්චි කරන සමහර තැන්. කමක් නැහැ. මොකද මේක අපිට ලස්සනට තියාගන්න පුළුවන්. හරිද? දැන් සමහර විට සමහර අය කියනවා මේ එකකට එක ගානේ ගන්න. උදාහරණයක් වශයෙන් input device තනි කොලයකට ගන්න. මම මේකට එච්චරම කැමති නැහැ. මොකද එතකොට අපිට කොල ගානේ වැඩි වෙනවා. මොකද කොල ගානේ වැඩි වුණාම අපිට මනසට කරදරයිනේ. ගොඩක් තියෙනවා කියන්නේ. ගොඩක් නැහැ මේකේ. මම ඔය ටියුබ් ගොඩක් දුන්නාට මේකේ පොඩ්ඩයි තියෙන්නේ. නිසා මේ බාන්නේ මේක කොලේ ඔක්කොම එක තියෙනවනේ. මුළු මේ පාඩම් 5ක් 6ක් මේක ඇතුලේ තියෙනවනේ. input device තියෙනවා, output device තියෙනවා, processing device තියෙනවා, storage device තියෙනවා. architecture එක තියෙනවා. පාඩම් කොටස් 5ක්ම තියෙනවා. මේක නැති network එක විතරයි දැන්. ඒක වෙනම ඒක තනි කොලයකට ගන්නවා. ඒකත් කොල භාගයක් ඇති ඇත්තට. network. කොල භාගයක්. So ඔයගොල්ලෝ පොතට මේක ගැන හිතුවොත් if you think thoroughly on this one you can make very simple very comprehensive note. සරල
it is even very short. Ek godak podi kuda. Amage memory map peka mataka sitiyama manasa sitiyama mind mapping we call sometimes mind mapping manasa situwa memory map mataka situwa mataka rupya so මේක හරහා අපිට ගොඩක් පහසුවෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් අපි වචන ලියන්නේ නැහැ. ගොඩක් ටෙක්ස්ට් ලියන්නේ නැහැ. ගොඩක් රූප තමයි මතක තියාගන්න. We are trying to write less text but some kind of graphical representations. රූපාකාරයෙන් කියනවා. අපිට තේරුම් ගන්න ලේසි. හරි? නිසා අපි කතා කරන්නේ මේ A ගැන බැරි අපේක්ෂා මේක කරනෝනේ doing arithmetic and logical operations. Then we are trying to list it down what are the arithmetic operations and what are the logical operations. So we just say arithmetic operations. අපි list කරන arithmetic operation එක. ඔයාලා දන්නවා අපි කතා කරා සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන ඒවායි කම්පියුටර් පාවිච්චි කරන ඒවායි එකට එකක් වෙනස්. If you think that arithmetic operations what we use in daily life are little bit different in the computers. ඒක ඉතාල වැදගත්. So අපිට ඒකට පුංචි අදහසක් ගන්න හැකි. Normally addition is same, subtraction is same, but multiplication division is different. So multiplication we use normally this symbol for the daily life, but in computers we use the asterisk sign. Division is something like that, but we use a slash. Then power කියන එක බලය කියන එක අන්න වෙනස් වෙනවා. බලය කියන අපි ගොඩක් කරලා දැන් බලය කියන මම ඔයාලට ඉගෙනුනේ මේ කැරට් සයින් එක ගොඩක් කරලා. But some of the programs, some of the program languages, they don't use the caret symbol for multiplication. සමහර භාෂාවලදී caret symbol එක පාවිච්චි කරන්නේ නැහැ multiplication වලට. එයා පාවිච්චි කරන්නේ double asterisk. තව ලකුණු දෙක. මම ඒක මේ වෙලාවේ මම කියනවා but previously I may not have told you that. මම කිව්වේ නැතුව සමහර විට. හැබැයි සමහර program language වල බලයට පාවිච්චි කරන්නේ තව ලකුණු දෙක. double asterisk. Then we use the root. අපි මූලය ගැන කතා කරනවා වර්ග මූලය හරි ඝන මූලය හරි ඉන්න දෙයක් නේද මූලය root we use the root also use the same power symbol අපි මූලය හොයන්නේ බලය කියන එක අපිට බලය කියන එකම පාවිච්චි කරනවා මූලය කරන්නේ so those are the basic arithmetic operations මේ තමයි මූලික ගණිත කර්ම සඳහා පාවිච්චි කරන arithmetic operators ගණිතමය ක්‍රියාකාරකම් Then we go for logical operations. Logical operation. So first part is the comparison, second part is the actual logical. අපි එක දෙකට කඩාගෙන එකක් තමයි සංසන්දනය කරනවා අනිත් එක තාර්කික දෙයක්. දැන් අපිට මේක එකපාරට දැන්න තේරෙන්නේ නැහැ අපි ගොඩක් දෙනෙකුට. අපි තාම ක්‍රියාකාරකම් කරේ නැහැ නේද? අපිට එනවා ඉස්සරහදී පාඩමක් Excel කියලා එකක්, spreadsheet කියලා. ඉතින් අපි මේ ගණිතය පාවිච්චි කරනවා මේ jumps කියලා පාවිච්චි කරනවා. ගණිතය පාවිච්චි කරනවා. Then we are getting the next lesson called logic gates. Logic gate වලදී අපි කියන logical operators පාවිච්චි කරනවා. Comparison operators අපිට ඉන්නේ ගොඩක් ඉස්සරහට ගියාම Excel වගේ spreadsheet පාඩම. හරි? නමුත් අපි මේ ටික මුලින් මතක තියාගත්තොත් වඩා තමයි මොකද අපිට පස්සේදී මේක උඩ උදා. Then we can list it down. Sir, you are muted. Okay, so now you know some of these things. මම මුලදී මේ ටික දෙන්නට පස්සේ ඕන වෙන නිසා. So you need these things in future, but I am listing them at the beginning. මම මේක මුලින් දෙනවා මොකද අපිට එතකොට මේවත් එක ගොඩාක් අපිට වැඩ ගන්න. So then we are thinking about the comparison operators. අපි කතා කරා මේවා ගැන. So again these are different from the day to life with the computer. සමහර ඒවා අපිට කම්පියුටරේ පාවිච්චි කරන පොඩ්ඩක් වෙනස්. ඉතින් මේවා මතක තියාගන්න උත්සාහ කරන්න. මේවා තේරුම් ගන්න උත්සාහ කරන්න අපිට අනාගතේ ඕනද. So now we are saying equal, same equal, greater than, same greater than, less than, same greater than or equal. So that is different in the computer. So we write greater than symbol equals. Then less than or equal. Less than or equal. Then not equal. Normally we write something like this in day to life. But in computer different ways we use. The most common one is exclamation mark with the equals. දැන් අපි මේවා අපි ජීවිතයේ පාවිච්චි කරන වඩා ටිකක් වෙනස් කම්පියුටරේදී සමානයෙන්මයි විශාලයෙන්මයි කුඩායෙන්මයි. හැබැයි විශාලය සමානයි සාමාන්‍යයෙන් මේ වගේ කම්පියුටරේ කුඩාය සමානයි මේ වගේ කම්පියුටරේ.
අපි සාමාන්‍යයෙන් අසමානය මෙහෙම අඳිනවා. දැන් ගොඩක් කම්පියුටර් එකෙන් අපි අර එක්ස්ක්ලමේෂන් මාක් විශ්මය දානවා. හර්ෂය දානවා සමාන. සමාන ප්‍රෝග්‍රෑම් වල මේ හැෂ් මාර්කේ පාවිච්චි කරනවා not equal කියන්නේ සමාන කම්පියුටර්ස් වල සමාන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මේ වගේ අර ඇන්ගල් බ්‍රැකට් පාවිච්චි. අපිට මේක අමතරව ලැබෙන්නේ යන කියන logical operators. ඉතින් ඒක සාමාන්‍ය විදිහට අපිට එකපාර පේන්නේ නැහැ. ඒ තමයි O කියන එකයි and කියන එකයි. ඒ වගේම මේක අනිත් පැත්තට දැන් not කියනවා. අය මේක logical කියලා මේකට කියන්නේ O and not logical operators. තාර්කික ක්‍රියාකාරකම් කියලා. O කියන්නේ කොන්දේසි දෙක තුනක් එකතු කරන විදිය. and කියන්නේත් ඒක තමයි. ලැබෙන උත්තර වෙනස් වෙනවා. අපි මේ ගැන ගොඩක් කතා කරනවා logic gate part. We are discussing so many things about the logical operators in the logic gate lesson. Logic gate lesson. අපිට හම්බ වෙන ඉස්සරහදී මොකද අපි ඊළඟ පාඩම number system ඊට පස්සේ පාඩම logic gates. තාර්කික දුව. In the logic gate lesson we are discussing much more about these logical operators. අපි ගොඩක් කතා කරනවා මේ තාර්කික සම්බන්ධව. අපි arithmetic ගැන කතා කරනවා Excel වගේ පාඩමකදී. We are talking much more about these arithmetic operations with the lesson say Excel or spreadsheet. පැතුම් පත්වලදී ඒකම අපිට comparison හම්බ වෙනවා. අපි 11 පන්තියට ගියාම ඉගෙන ගන්නවා programming language ගැන, machine Pascal ගැන සහ අපි කතා කරනවා flow chart සහ pseudo වල සංකල්පයක්. flow chart and pseudo. ගැලීම් සටහන් සහ ව්‍යාකරණ. අන්න එතනදී අපිට මේ කියපු comparison operators ගොඩක් ඕන. කොන්දේසි දාන්න. loops හදන්න. කොන්දේසි conditions, loops, iteration, repetition වෙන පුනර්කරණ කියලා අපිට ඕන. ඒ නිසා අපි එතනදී ඒවා පාවිච්චි කරගන්නවා. ඒක අපිට ඉගෙන ගන්න යනවා. We use them practically in those places, but we are learning at the moment. We are just trying to get these things. මොකද විභාගෙදී අපිට ඔක්කොම ගුණ තියෙනවා. මේ තමයි අපේ ඔය පාඩම් කොටස් ගොඩක එකතු. බලන්න මම හිස්ටරි එකෙන් පටන් ගන්න මෙතනට ආවා. මම හිස්ටරි එක ඉදිරියට කියවෙන්නේ මොකද හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන නිසා. නේද? හරි? දැන් නිකමට හැවුවොත් ජෝසප් ජැකුවාඩ් මොනවද කරේ? What the Joseph Jacquard has done to the computers? punch cards. Yeah, he invented the punch card. එයා හොයාගත්ත මොකද්ද? සිදුරුපත් සංකල්ප. අපේ කතාව චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් එකේ ස්ටෝරේජ් එක වශයෙන් තියෙන්නේ මොනවද? සිදුරුපත්. දැන් අපි ළඟට කතාවේ ස්ටෝරේජ් මොනවද? මේ කතා කරන්නේ මැග්නටික්, ඔප්ටිකල්, සොලිඩ් ස්ටේට්. හැබැයි අතීතේ මොනවද? සිදුරුපත්, කඩදාසි කොළ, paper tapes. කඩදාසි කොළ, සිදුරුපත්, punch card, සිදුරුපත් තියෙනවා. පේනවනේ? So people have improved, developed the different technologies. මිනිස්සු විවිධාකාරයේ තාක්ෂණික දේවල් නිර්මාණය කරා. So their intention was to make it speed, more reliable, low cost. ඒගොල්ලන්ගේ විශේෂ අවධානය යොමු කරේ වේගවත් වෙන්න, වියදම අඩු වෙන්න, සුව පහසු වෙන්න, comfortable. නේද? So we are making lot of different things to do these things. පැහැදිලිද මේ ටික? දැන් අපි හැම කෙනෙක්ටම මේ වගේ සරණ හදාගන්න පුළුවන් වෙයිද? පුළුවන් වෙයිනේ. ඔය හදාගන්න අපිට මේකේ ගොඩාක් වැඩ ගන්න පුළුවන්. නිසා අපි ඇත්තටම ගියාම මේ අපේ පළවෙනි පාඩමට the users of ICT in different areas, applications of ICT. නැත්නම් අපි ගත්තොත් විවිධ ක්ෂේත්‍රවල ICT භාවිත ගැන කතා කරොත් ඒකේදී අපිට ඇත්තටම ෂෝට් නෝට් එක හදන එක ටිකක් අමාරුයි. ඇයි? මේ ගොඩක් තියෙන ටෙක්ස්ට් තියෙනවා. If you look at the lesson 1, the ICT applications, uses of ICT here and there, neda, it is much more difficult to make a very short note. ගොඩාක් කොට හදන්න අමාරුයි. හැබැයි අපිට ඒකෙනොත් මේ වගේ යම් දෙයක් හදාගන්න පුළුවන්. O level විභාගෙදී O level විභාගෙදී හරි අපිට මේ පාඩමින් ප්‍රශ්න බොහොම පොඩි ප්‍රමාණයක් ගන්න. හැබැයි හරි වැදගත්. හැබැයි ඔය පළවෙනි වාර විභාගෙට ඒකෙන් සෑහෙන පසුබිමක් අහනවා. So they are asking lot of questions from the lesson 1, that is ICT applications. Applications of ICT. දැන් අපි කියන මේ ICT විශේෂ භාවිත කරන විදිහ නිසා අපිට
ඒකෙන් ගොඩක් ප්‍රශ්න අහනවා වාර විභාගෙදි පළවෙනි වාර විභාගෙදි සාහිත්‍යයෙන් 10 පන්තිය නේද වාර විභාගෙ තුනේ මේක ගැන අහනවා මම දැන් පොඩක් ප්‍රශ්නය ගැන අහන්නයි යන්නේ ලෑස්ති නේද දැන් මම මේ ඔයගොල්ලෝ පෙන්නුවේ එක කොටසක ෂෝට් නෝට් එකක් දැන් මේක නම් හරිම පස්සේ මයින්ඩ් මැප් එකක් ගහන්න පුළුවන් හැබැයි මේ applications of ICT කියන එක නැත්නම් ICT usage in different areas කියන එක අපිට ටිකක් අමාරුයි මෙච්චර ලස්සන ෂෝට් නෝට් එකක් ගන්න. හැබැයි අපිට ඒකත් යම් මට්ටමකට පොඩි කරලා කොට කරලා හදා ගන්න පුළුවන්. මොකද මේ තමයි කතා කරේ communication and network ගැන. මේ තමයි කතා කරේ data communication, දත්ත සංනිවේදන, computer networks, පරිගණක ජාල. ඒකත් ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් හදා ගන්න පුළුවන්. පුළුවන් නේද? හැමෝටම හදා ගන්න. I believe that all of you can make it. අය ප්‍රශ්න ටිකක් අහමු දැන්. ICT applications ගැන නේද? තොරතුරු තාක්ෂණ යෙදුම් ගැන කතා කරමු පුංචි දෙයක්. So first concept is the e-government. අය මුලින් කතා කරන්නේ මේ e-රාජ්‍ය සම්බන්ධ. e-රාජ්‍ය සම්බන්ධ. අය මේක පාවිච්චි කරනවා e-රාජ්‍ය දෙක කොටස් හතරක් සම්බන්ධ කරනවා අපි. එකක් තමයි G2C. G2C කියන්නේ මොකද්ද? Government to citizen. government to citizen. රජය සහ පුරවැසියන් අතරේ සම්බන්ධතාවය. මට කියන්න පුළුවන්ද රජය පුරවැසියන්ට ලබා දෙන සේවා දෙකක් විතර? Can someone tell me maybe two services provided by government to the citizens? බිල්පත් ගෙවීම, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවා. Okay. තව එකක් දෙයක් කියනවා අනිත් කට්ටිය. Renewal of vehicle license. වාහන Okay. බලපත්‍ර අලුත් කිරීම. වාහන අලුත් කිරීම, renewal of vehicle licenses. රාජ්‍ය නාමාවලිය, list of government organization, බිල්පත් ගෙවීම, payment delivery services. Right. G to G කියලා. G to G. What is mean by G to D? G to G? Government to government government. Government, රජයෙන් රජයට. Can someone tell me few services under G to G? Government laws. Government laws, okay. රජයේ නීති රීති. Sri Lanka custom information. Okay, Sri Lanka custom information. ශ්‍රී ලංකාවේ රේගු සම්බන්ධ විස්තර. තව Diplomatic and visa information. Okay, diplomatic and visa information. තානාපතිකාර සහ වීසා තොරතුරු. දවුණු මේ දවස් ඇහෙනවනේ නේද? දැන් මේ ඔන මේ දවස් ඇහෙන දේවල් නෙමෙයි. දැන් තෙල් ප්‍රශ්න ගැන නේද? කතා කරනවා රාජ්‍යයන් වශයෙන්. තේරෙනවද? දැන් ඇහෙනවද නේද ඔයගොල්ලන්ට? පේනවද? So these are some of the things you can do that. ඔයගොල්ලෝ මතකයි දැන් පහුගිය දවස්වලනේ අපි රටවල තානාපති කතා බහ කරා diplomatic services නේද? તો අපිට මේව අවශ්‍යයි. ඒතර අපි ICT පාවිච්චි කරනවා නම් අපිට වඩාත් වේගයෙන් වඩාත් ක්‍රමවත්ව කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. Then we are talking about a big thing called G2E. G2E. What is G2E? G2E. Government to employees. Government to employees. රජයෙන් සේවකයන් සේවා. සේවකයන්. රජයෙන් සේවකයන්. එකක් දෙයක් කියන්නකෝ බලන්න. Forms, gazette. Okay. Forms, gazettes, ආකෘති පත්‍ර, gazette, then circulars, චක්‍රලේඛ, then loan details, ණය විස්තර වගේ දේවල්. Then finally we talk about G2B. අපි අnder කතා කරනවා G2B, government to business. නේද? මොකද රටක පැවැත්වෙන business හරියම වැදගත්. So government provides lot of services to the businesses. රජය විසින් ව්‍යාපාර සඳහා සේවා ගොඩක් ලබා දෙනවා. Can you list maybe 2 or 3? දෙකක් තුනක් කියන්න පුළුවන්ද අපිට? Banking information, business registration, Okay. business investment. Okay නේද? අපිට ගොඩක් ඒවා තියෙනවා. බැංකු විස්තර. ඊට පස්සේ ව්‍යාපාර ලියාපදිංචි තොරතුරු. ආයෝජන අවස්ථා අපිට ගොඩක් ඒවා තියෙනවා. So we can talk about these things. පැහැදිලිනේ?
If you look at ICT, the most usable area may be the health. අපි ඇයි කතා කරොත් ICT පාඩම එක ලොකු තරක් තමයි මේ කියන්නේ health සෞඛ්‍ය ශාස්ත්‍රය. සෞඛ්‍ය ශාස්ත්‍රය. So we may be using so many different devices on health sector. අපි විශේෂයෙන්ම විවිධාකාර උපකරණ පාවිච්චි කරනවා වෛද්‍ය ශාස්ත්‍රය තුල. එක උපකරණයක් අපි කියනවා එකක් දෙකක් කියන බාරට ටටක් ගාලා MRI, MRI. Okay. CAT Other- scan, CAT scan. Another one? ECG. EEG, EEG. Okay, EEG. Some more? cardiac screening machine, Okay, cardio screening machines. හොඳයි අපි පළවෙනි ඔයගොල්ලෝ කියපු MRI. Magnetic resonance imaging. Magnetic resonance imaging. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. So what is the basic technology used in the MRI to operate? මොකක්ද MRI ක්‍රියාත්මක කරන මූලික තාක්ෂණික උපක්‍රම? magnetic waves, Magnetic waves and radio waves, sound Sound waves. waves. Sound waves. sound waves. Okay. මොකද පාවිච්චි කරන්නේ චුම්බක තරංගයි ශබ්ද තරංගයි. CAT scan. What they using CAT scans? X-rays, X-ray, X-ray, CAT X-rays. So electrocardiogram, which organ we are checking with the ECG? අපි ECG වලදී check කරන්නේ මොන අවයවයද? heart, heartbeat, Heart beats, heart. අපි කියනවා මොකද බලන්නේ මේ හෘද වස්තුවේ ස්පන්දනය. The pulses of the heart. EEG, brain, we use the brain or the skull, head part. අපි check කරන්නේ මොකද්ද? හිස කොටස, මොළේ කොටස. මේකේ මොනවයින්ද අපි මේ දේවල් check කරන්නේ? vidyut taranga, විද්‍යුත් තරංග, electrical pulses, විද්‍යුත් තරංග. Then we talk about the cardiac scanning system. නැත්නම් cardiac screening machine. මේකේ බලන්නේ මොකක්ද? Which one we are going to check with that? Cardiac screening? Heart. So what may be the difference between ECG and the cardiac screening? මොකක්ද අපි දකින ECG එක සහ හෘද රෝග තිරගැනීම යන්ත්‍රද වෙනස? ඔව් මොකද පුතේ හදවතේ ප්‍රතිබිම්බයක් ගන්න පුළුවන් cardiac screening machine. තව ටිකක් කවුරු හරි කිව්වොත් මට මොන හරි විස්තරයක්? තව පොඩි විස්තරයක් මට කිව්වොත් කවුරු හරි කෙනෙක්? Basic things. So cardiac screening, we are watching the heart function on a screen. Cardiac screening, we can check the function of the heart on a screen. අපිට මේ හෘද රෝග තිරගැනීම යන්ත්‍රයකදී අපිට හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය තිරයක බලන්න පුළුවන්. පරිගණක තිරය. Maybe computer monitor. We can see the function of the heart on a screen, computer screen. අපිට හෘද රෝග තිරගැනීමේ යන්ත්‍රයකදී අපිට හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන් පරිගණක තිරය. But ECG, we are drawing the heart pulses on a paper. ECG එකේදී අපි මොකද කරන්නේ? හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය කොළයක ඇඳ ගන්නවා. අපි ඒක ආශ්‍රයෙන් තමයි යම් ආකාරයේ දේවල් ගැන කතා කරන්නේ. ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන. ඔයගොල්ලෝ දන්නවා. We use ICT in the education sector highly now. නේද? අද අපි දකිනවා මේ දුරස්ථ අධ්‍යාපනය කියන එක ඉතාම හොඳින් පාවිච්චි වෙනවා. මේකේ වාසි ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ මේකේ වාසි. දුරස්ථ අධ්‍යාපනයේ අවාසි මොන හරි තියෙනවද? Is there any disadvantage of the distance learning?
මොනවාද අවාසියක් තියෙනවද? කියනකොට අවාසියක් කියන්නේ. දුරස්ථ අධ්‍යාපනයේ අවාසියක් මොනවද ඕනේ? No physical touch. Yeah, there is no physical touch. භෞතික සම්බන්ධයක් නැහැ. ඒක ලොකු ගැටලුවක්. ලොකු ගැටලුවක්. තව මොනවද? Infrastructure requirements. සංවේදන අපතේ සංවේදන දුර්වලතා සංඥා දුර්ලභ අපි අතන දාගන්නවා. මොකද යටිතල පහසුකම්. Infrastructure. අපිට ගොඩක් ඕනේ. දැන් අපේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ඕනේ, ටෙලිෆෝන් සම්බන්ධතාවය ඕනේ, කම්පියුටර්ස් ඕනේ, ෆෝන් ඕනේ, සර්වර් කම්පියුටර්ස් ඕනේ. All those things will come under infrastructure facilities. යටිතල පහසුකම්. Infrastructure. So we need a lot of technical things. අපිට ගොඩක් තාක්ෂණික දේවල් ඕනේ. That may be the issue with the distance learning today. සමහරට signal නැහැ නේද? සමහරට current එක නැහැ. සමහරට computers නැහැ. සමහරට server එක වැඩ කරන්නේ නැහැ. සමහරට අපේ phone එක වැඩ කරන්නේ නැහැ නේද? So there may be a lot of issues. Maybe server is not functioning, maybe no connection, maybe no power. There are so many things are there. ඉතින් අපිට ඒ ටික ගන්න හැකි මේකේ තියෙන යම් අවාසියක් වශයෙන් ඒක ටිකක් තියෙනවා. So then we are talking about a very special topic called telemedicine. Telemedicine. දුරස්ථ සෞඛ්‍ය රැකවරණ. ඒක ඉතා වැදගත් අද වෙනකොට. ඒක ගැන ඔයගොල්ලෝ ටිකක් හොඳට දැනගෙන ඉන්න ඕනේ. Then අපි දැන් නම් මේක හොඳයි කතා කරන්නේ. මොකද අපි දන්නවා දැන් ආහාර ප්‍රශ්නේ නේ. සෞඛ්‍ය එක ප්‍රශ්නයක්, ආහාර තව ප්‍රශ්නයක්. නේද? So in the agriculture sector you can see there are so many different devices are used in agriculture sector as well with the ICT. අපි දන්නවා අද වෙනකොට මේ agriculture sector එකෙත් අපි ගොඩාක් උපකරණ පාවිච්චි කරනවා ICT සම්බන්ධ එකක් දෙකක් නම් කරන්නකො. Can you name few? කාලගුණ මිනුම් යන්ත්‍ර, කාලගුණ මිනුම් යන්ත්‍ර, meteorological devices. තව Greenhouse. greenhouse හරිතාගාර. ස්වයංක්‍රීය ජල සැපයුම්, ස්වයංක්‍රීය ජල සැපයුම, deep irrigation. තව කෘමි පාලන ඒකක, කෘමි පාලන එක, ස්වයංක්‍රීය කෘමි පාලන එකක, ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර, automated insect control devices or units. තව එකක් Seedling planter. seedling planter නේද? අපි කියනවා රොබෝ තාක්ෂණයේ තාක්ෂණයේ අසන්නේහි අස්සනු පැල සිටුවීම අස්සනලේ වගේ දේවල් පේනවනේ. ඒ නිසා අපිට පුතේදුවේ මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් මේවා ගැන කතා කරන්න පුළුවන් වෙනවා. මේවායේ ඇත්තම තියෙන වාසි ගොඩක් තියෙන වාසි. අවාසි බොහොම අඩුයි. If you look at these things, we have so many advantages on these things. There are only limited disadvantages. මේවා අවාසි සාපේක්ෂව ඉතාමත්ම අඩුයි. ඉතින් අපිට මේ ටික Tamanට මතක තියාගන්න සිද්ධ වෙනවා. You have to remember these things because in the exam they ask me about that. Especially in the grade 10 first 2 term test, this lesson is very important. Whenever you come to third term test, we are going to reduce up the weight of this lesson. මේ පාඩේ බර 3 වෙනි වාරේ අඩු වෙනවා. මොකද තව පාඩ එකතු වෙනවානේ. ඒ වගේ අපි ඕලේ විභාගයට ගියාම මේ පාඩේ බර ගොඩක් අඩු වෙනවා. හැබැයි අපිට හැමතිස්සෙම මේ පාඩමේ ප්‍රශ්න 4ක් විතර ඇවිල්ලා තියෙනවා. කෙටි ප්‍රශ්න 2ක් විතර. දෙවෙනි ප්‍රශ්න දෙකක් විතර අපිට ඇවිල්ලා. ඒ නිසා අපිට කොහොමද මේ ICT usage කියන එකේ ICT භාවිතය කියන එකේ නැත්නම් application of ICT කියන එකේ ICT යෙදුම් කරන්නේ නැත්නම් යෙදුම් කියන කොටසෙන් අපිට ලකුණු 3ක් 5ක් තරපණ ලැබෙනවා. ඒ නිසා මේක ඇත්තටම තියෙන හොඳට කියවලා මතක තියාගන්න. First you read it, you try to understand them, you try to remember them. හොඳින් කියවන්න, හොඳින් තේරුම් ගන්න, කොටස් අත්‍යවශ්‍යව මතක තියාගන්න. So අපිට ලකුණු ගන්න පුළුවන් ලකුණු සාමාන්‍යයෙන් 5ක විතර පාඩම් මේ පාඩම ඔයල බහින් තියෙනවා. වාර බහින් වඩා වැඩි. පැහැදිලි නේද?
නිසා අපිට මේ කතාව ඉතා වැදගත්. Then we are talking about the ICT in different industries. කර්මාන්ත ශාලාවල පාවිච්චි කරනවා. Maybe in fisheries industry, maybe in other industries. අපි ගොඩක් වෙලාවට කතා කරනවා මේ දීවර කර්මාන්තයේදී, සත්ත්ව කර්මාන්තවලදී අපි ඇසිරි ගොඩක් පාවිච්චි කරනවා. අපිට ගොඩක් ගන්න වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. Then we are talking this one in transport as well. අපි මේ කතා කරනවා ගමනාගමනය. නේද? When you talk about the industries, the one of the particular use is the RFID signals. RFID. මොකද RFID? මොකද පුතේදී RFID කියලා කියන්නේ? Tokens hanging animals. What's the meaning of RFID? RFID වචනේ තේරුම මොකක්ද? Radio frequency identification. Where do we use it? අපි කොහෙද පාවිච්චි කරන්නේ? සත්තුකුයි බැලේ. විශේෂයෙන් මොකක් සත්ත්වකේ පොළ? In animal farms. In animal farm. Especially we use there. හැබැයි ඊට අමතරව අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නේද? විශාල ගබඩාව. We can use RFID in large stores. ඒ වගේම වර්තමානයේ අපි දැන් හදනවා ගොඩක් වෙලාට සුපර් මාකට් වගේ තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. You see now these are මොන මතකයි කතා කරා sannivedanayද නේද? sannivedanaya. Radio waves. අපි කතා කරන්නේ ඒක unguided media යටතේ. මතකයිනේ? So we discuss radio waves under the unguided media. නියම නෝන මාධ්‍ය අපි කතා කරා. අපිට පොඩි දෙයක් ඉගෙන ගන්න ඕනේ මේ රොබෝ පාවිච්චි ගැන. රොබෝ. දැන් රොබෝ ගොඩක් කරලා පාවිච්චි කරනවා. රොබෝ පාවිච්චි කරන වාසියක් දෙකක් කියන්න. Tell me some advantages of use of robots. Can save time. Save time. Okay. තව Efficiency. efficiency is high. Okay. තව කාර්යක්ෂමතාවය කාර්යකාරී efficiency කාර්යක්ෂමතාවය. ඔව් තව නිරවද්‍යතාව නිරවද්‍යතාවය accuracy. පැය 24ම Yeah, it can work 24 hours. වෙබ්සයිට් එකේ වැඩ කරන්න පුළුවන්. නේද? තව මන්ට එක ලක්ෂණයක් කොහොම මොකක්ද නේද විශේෂ ලක්ෂණයක්. hygiene කියන එක පිරිසිදු බව. hygiene පිරිසිදු බව. hygiene පිරිසිදු බව. මතකයි නේද? මොකද සාමාන්‍ය මිනිස්සු වැඩ කරද්දී අපිට පිරිසිදු බව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. නේද? මං කියව අසනීප වෙලා කෙනෙක් ඉන්නොත් නේ. ඒක නිසා. ඊට පස්සේ මේකේ අවාසිත් තියෙනවා කීපයක් නේද? There are some disadvantages as well. What are the disadvantages we can talk about? No logical thinking. Yeah, that also can be tell. No logical thinking. No feelings. No feelings. Hanging there, දැනීම නැහැ. No emotions. නේද? That's a very thing. හැබැයි මම අරගෙන logical thinking එක මම ටිකක් දැන් ඒක කැමති නැහැ කියනවා. ඒයි දන්නවද? Now we have something called artificial intelligence. දැන් තියෙනවා මොකද්ද? කෘත්‍රිම බුද්ධිය. ඒගොල්ලන්ට හිතන්න පුළුවන් දැන්. They have artificial intelligence. කෘත්‍රිම බුද්ධිය තියෙනවා. ඒ නිසා අපිට ඇත්තටම කම්පියුටරයක් කරා තමයි වඩා. ඒ නිසා මේක කියනවා මොකද්ද? Logical thinking තියෙනවා කියන්නේ. It can think logically. But most basically still they don't have feelings, emotions like humans. තාමත් ඒගොල්ලන්ට මිනිස්සුන්ට වගේ හැඟීම් දැනීම් නැහැ. හැබැයි ඒකට ලොජිකල් හිතන්න දැන් පුළුවන්කම තියෙනවා. මොකද we are making them with artificial intelligence technologies. දැන් මේ හදන්නේ කෘත්‍රිම බුද්ධිය සහිත තාක්ෂණ උපාය. ඒතකොට ඒක හිතන්නේ යම් මට්ටමකට පුළුවන්. logically thinking. කෘත්‍රිම බුද්ධිය. බුද්ධිය තියෙනවා. කෘත්‍රිම බුද්ධියක් තියෙනවා. ඒ නිසා අපිට ඒ ගැන පොඩි අදහසක් එන්න ඕනේ. But the other biggest problem with the robots are high investment. ඉහළ මුදලක් ආයෝජනය කරන්න. You and me cannot obtain robots. ඕගලන්ට අපිට රොබෝ කෙනෙක් ගන්න පුළුවන් වැඩ කරව ගන්න. බෑ. ඇයි? රොබෝ කෙනෙක් ඉතාමත්ම මිල අධිකයි. They are high cost. That is the basic problem we have. If we can replace employees with robots, we can get hygiene, we can get efficiency, we can get all the things. But how to get robots? Robot කෙනෙක් ගන්න පුළුවන් නම් අපිට මේ ඔය කියන efficiency, කාර්යක්ෂමතාවය,
24 පැයම වැඩ කිරීම, පිරිසිදු බව ඔක්කොම කරගන්න පුළුවන්. නේද වදතාව ඔක්කොම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? How can you obtain a robot? අපි robot එක ගන්නේ කොහොමද? ගොඩක් ගණන්නේ. We can't invest on that. අපිට සදා මුදල් ආයුධ ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. We can use the ICT for entertainment. අපිට ICT පාවිච්චි කරපන් විනෝදාස්වාදය සඳහා. අපි කම්පියුටර් ගේම් ගත්තත් අපිට කම්පියුටර් ගේම් කියන්නේ යම් මට්ටමක විනෝදාස්වාදය සඳහා පාවිච්චි කරන එක. ඉතින් මට කියන්න පුළුවන් කාට හරි කෙනෙකුට මේ ගේම් වල අවාසිය මොකක්ද කියලා. What is the disadvantage of computer games? Addiction. හැබැයි Addiction, ඇබ්බැහිවීම. ඒක තමයි පළවෙනි. තව තියෙනවා. දාග කියන්නකෝ. ඩිජිටල් තිර හේතුවෙන් දෘෂ්ටි දෝෂ. Yeah, it can make some kind of eye problems. සමහරට යම් විසාකරේ ඇස්වල දෝෂ ඇති කරන්න පුළුවන්. Then අපි ඔක්කොට පොදුවේ මෙහෙම දානවා. මොකක්ද දන්නවද? Health problems. සෞඛ්‍යකට. මොකද සමහරට අපි කම්පියුටර් ගේම් එකක් කරන එකද ඉඳගෙන. So you don't get the physical exercise when you play computer games. විශේෂයෙන්ම අපි පරිගණක ක්‍රීඩා කරද්දී අපිට භෞතික ව්‍යායාම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට යම් ආකාරයකට සෞඛ්‍ය අඩුව හැදෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් එකතන ඉඳන් ඉන්න නිසා කොන්දේ අමාරු වගේ දේවල්, ඇස්වල අමාරු වගේ දේවල්, අත්වල අමාරු වගේ දේවල්, සමහරට මහත් වීම වගේ දේවල්, obesity වගේ දේවල්. Being you are not getting the exercises, obesity can also be happen. සමහරට ව්‍යායාම ලැබෙන නිසා මහත් වීම සිද්ධ වෙන්න පුළුවන්. Sometimes you can get some kind of a headaches. So ඔලුව කැක්කුම එන්න පුළුවන් due to eye problems. විශේෂයෙන්ම ඇස්වල ගැටලු නිසා ඔලුව කැක්කුම එන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන්ම කොන්දේ අමාරු වෙන්න පුළුවන් මේ ඉඳන් ඉන්න ඉරියව් වල වැරදි නිසා. It is the wrong posture. වැරදි ඉරියව් ඉඳගෙන නිසා තමන්ට කොන්දේ අමාරු වගේ දැනෙනවා. That is again related with health. මේ ඔක්කොම සෞඛ්‍ය සම්බන්ධ ඒවා. අපිට ඒවත් සම්පූර්ණ ආකාරයකින් මේකත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර මේ පැත්ත අපි කියන්නේ පරිගණක භාවිතයේ තියෙන ගැටලු. So those are some kind of issues with the computer usage. Eye problem, neck problem, headache, all those මේ ඔක්කොම අපි කතා කරන්නේ පරිගණක භාවිතයේ ගැටලු. හැබැයි ගේම් වලදී මේක වැඩිපුර වෙනවා මොකද අපි ගොඩක් වෙලා කරන්නේ addiction. අපි අත්දැකීම් වීම නිසා එකතන නිසා මේක. So sometimes games can make the mind upset. සමහරවිට මිනිස්සුන්ගේ මනස විකෘති කරනවා ගේම් වලට. Because we are using virtual objects. අපි පාවිච්චි අතත්‍ය වස්තු ගේම් එකේ. ඒත් ඒක සෙල්ලම් කරද්දී අපි නොදැනුවත්ව සමහර ක්‍රියාකාරකම් කරනවා අපිට අපේ මනස අවුල් වෙන. අපි ශාපලන දැන් ගේම් එකේ වෙඩි තියනවා මරනවා කඩනවා බිඳිනවනේ. ඒවා සමාජිතය කරන්න බෑනේ. But you do it in computer games. So that can create some mental problems. සමහරට මේවා අපේ මොලේ යම් යම් ගැටලු තියන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මේ ටික පැහැදිලිද? ඔව් සර්. ගැටලු මුකුත් තියෙනවද? මම දැන් සාකච්ඡා කරේ ඔයගලන්ට මේ පාඩම් අපි කරපු ටිකේ සම්පූර්ණ සාරාංශය. පේනවනේ. අපි ওই ටික තමයි මෙතෙක් දවස් විස්තර කරලා පැහැදිලි කරා. ඉතින් මම පාඩම උගන්වද්දී ගොඩාක් විස්තර කිව්වා. සමහර ඒවා සිලබස් එකේ එහාට ගියත් මම කිව්වා. වැඩිපුර ඒවාත් මම දුන්නා ඔයගලන්ට. උදාහරණ පවා දුන්නා. හැබැයි ඔය තමයි අපි කතා කරන මේ කොටසේ තියෙන කෝ එක හරිය. මම කතා නොකරේ අන්තිම කතාර පාඩම. ඒ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් සහ ඩේටා කමියුනිකේෂන්. ඒක අන්තිම කතාව මම මේක ගැන කතා කරේ නැහැ. පරිගණක ජාල සම්බන්ධයෙන් සහ දත්ත සම්බන්ධයෙන්. දැන් ඔයගොල්ලෝ හැමතිස්සෙම පුංචි ෂෝට් නෝට් එකක් හදාගන්න. කොහොමද? ඉතින් ෂෝට් නෝට් හදන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ලොකු කොලයක හදලා ඒක තියාගන්න නැත්නම් පොඩි කොලල හදන්නේ. ඉතින් මම මෙතනදී ඇත්තටම කතා කරේ ෂෝට් නෝට් එකට වඩා මේ මයින්ඩ් මැප් කියන පැත්ත ගැන. ෂෝට් නෝට් වයි කියවට මම මේක මයින්ඩ් මැප් එකට වැඩිපුර බර කරේ කෙටි සටහන් වලට වඩා මම කරේ මේ මානසික සිතුවම් කියන පැත්ත ගැන. අපිට පුළුල්ව හිතන්න. You think widely. අපිට මේ රූප දිහා දැක්කාම හැම කරුණක්ම මතක් වෙනවා. ඉතා වැදගත්.
you look at the diagram, then you should remember all the facts, figures, points within that figure. අපිට මේ රූපේ හරහා අපිට සියලු කාරණා කොටස් මතක් වෙන්න ඕනේ. ඒක නිසා මේවා හදාගන්න, තමන්ගේ ඩෙස්ක් එක ළඟ තියාගන්න, ගහලා තියාගන්න නේද? තමන්ට ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා තේරෙනවා දැන් මේ ඔක්කොම දේවල් පුංචි දේවල් අපිට මේ ලස්සනට ගන්න පුළුවන්. පැහැදිලිද? ගැටලු ප්‍රශ්න මොකුත් තියෙනවද? හොඳයි. අපි අද ලෝකෙන් අවසන් කරනවා. අපි ළමයි පටන් ගන්නවා ගණන් හදන්න නම්බර් සිස්ටම් පාඩම. ලෑස්තිලා ඉන්න. ගොඩාක් පොතේ ලියන්න වෙන්නේ. ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. ඔයාලා අද වගේ සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. We are doing big interactive. අපි ගොඩාක් ඒක අන්තර් ක්‍රියාකාරකම් කරන්නේ ගණන් හදන්න තියෙන්නේ. මොකද ඔන්ලයින් මේ පාඩම කරන එක සාපේක්ෂව අපහසුයි, අමාරුයි. හැබැයි අපි ඒක කරනවා. හරිද? ඒක ඔයගොල්ලන්ගේ සපෝට් එක ඕනේ. ඒක නිසා මේ ටික හොඳට බලාගෙන ඉන්න ඔය ටික දැන් අපි ළමසේ පටන් ගන්න ඊළඟ පාඩම number system සංඛ්‍යාපාද පාඩම. Okay, so we are finishing for today. Good night for all the people. We'll meet on next week.